අයිබෝන් letters කියන්නේ ලියුම් O level paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක් test 14 වල 14 වෙනි ප්‍රශ්නේ. Formal letters, informal letters. Formal කියන්නේ විධිමත්. විධිමත් ලිපි, අවිධිමත් ලිපි. Informal කියන්නේ අවිධිමත්. Formal විධිමත්, informal අවිධිමත්. දැන් ලියාගන්න. Formal letters කියන්නේ විධිමත් ලිපි. ඒ කියන්නේ රාජකාරී මට්ටමේ ලිපි. ඉහළ තනතුරක ඉන්න පුජ්‍යලයකට ලියන ලියුමක්. प्रिंसिपल කෙනෙක්ට නැත්නම් බැංක් මැනේජර් කෙනෙක්ට හරි නගරාධිපති කෙනෙක්ට ඒ වගේ ඉහළ තනතුරක ඉන්න කෙනෙක්ට ලියන ලියුමක් ඒක නම අපි දන්නවා වෙන්නත් පුළුවන් බොහෝ විට දන්නේ නැහැ හරි එහෙම කෙනෙක්ට ලියන ලියුම් formal letters informal letters කියන්නේ අවිධිමත් ලිපි ඒ කියන්නේ අපි අපේ යාළුවෙක්ට ලියන ලියුමක් නෑදෑයෙක්ට ලියන ලියුමක් පෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ලියන ලියුමක් පෑනේ මිතුරෙක්ට ඒවා informal letters අවිධිමත් ලිපි ඉස්සෙල්ලා formal letters ගැන කතා කරනවා ඒවේ ලක්ෂණ තියෙනවා characteristics this format the format is important the format කියන්නේ ආකෘතිය is important වැදගත් වෙනවා is කියන්නේ වෙනවා important වැදගත් ආකෘතිය වැදගත් වෙනවා හරි අනිවාර්යයෙන් format එකට අනුව තමයි ලියන්න ඕනේ format එක මම දෙන්නම් නම් මෙදිත් ඉගෙන ගත්තනේ the message පණිවිඩය should be විය යුතුයි be කියන්නේ වෙනවා should කියන්නේ යුතුයි එහෙනම් විය යුතුයි clear පැහැදිලි සහ ඍජු කෙලින් direct කෙලින් එහෙනම් පණිවිඩය පැහැදිලිව කියන්න ඕන ඒ වගේම අදාළ පණිවිඩය කෙලින්ම කියන්න ඕන හරි විස්තරාත්මකව නැතුව ටක් ගාලා to the point කියන්න ඕන අදාළ කාරණේ නිශ්චිතව කියන්න ඕන අඩු වචන සංඛ්‍යාවකින් the language should be rich එයි අඩු වචන සංඛ්‍යාවෙන් කියන්න ඕන ඒ ඉහළ මට්ටමේ නිලධාරියාට ඉක්මනට කියවලා පණිවිඩය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නැත්නම් යාට ගොඩක් කියවින වෙලාවක් නැහැ බිසීනේ හරි the language භාෂාව should be rich පොහොසත් විය යුතුයි rich පොහොසත් ඒ වගේම polite ආචාරශීලී කියන polite කියන ආචාරශීලී දැන් නැත්නම් rich කියන්නේ පොහොසත් හරි ආචාරශීලී භාෂාව පාවිච්චි කරන්න ඕන මොකද අපි දන්න කෙනෙක්ට නෙමෙයිනේ බොහෝ විට ලියන්නේ එහෙනම් ආචාරශීලී වෙන්න ඕන පුළුවන් තරම් ඒ වගේම භාෂාව rich වෙන්න ඕන පොහොසත් වෙන්න ඕන. ඒ කියන්නේ භාෂාව පොහොසත් වෙන්න ඕන කියන්නේ හොඳ භාෂාවක් පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන් වාට ඒක වැදගත් වෙන්නේ මෙතනදී ලකුණු ගන්න. ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න. ඔයා දන්න හොඳ වචන යූස් කරන්න ඕන. හරි. ඒ වගේම ඉහළ කෙනෙක්ට ලියද්දී හොඳ වචන පාවිච්චි කරන්න ඕන. and economical. economical කියන්නේ මොකද්ද? තේරුම මොකද්ද? economical. What is the meaning? economical කියන්නේ economic කියන්නේ ආර්ථිකය economical කියන්නේ සඳිල් දන්නවා වෙන්න ඕන ක්‍රිකට් වලට සම්බන්ධ වචන economical ඒ කියන්නේ සකසුරුවම් වෙන්න ඕන සකසුරුවම් මෙතන තේරුම economical කියන්නේ සකසුරුවම් හරි ඒ කියන්නේ අඩු වචන සංඛ්‍යාවකින් ලොකු අර්ථයක් ගෙනත් දෙන්න ඕන. ඒකයි තේරුම. හරි. අපිට ගොඩක් ලියන්න බෑ. සකසුරුවම් වෙන්න ඕන භාෂාව. අඩු වචන සංඛ්‍යාවකින් වැඩි අර්ථයක් දෙන්න ඕන. හරි. දැන් ක්‍රිකට් වල බෝලර් කෙනෙක් ඉකොනොමිකල් කියන්නේ එයා එක ඕවර් එකකට දෙන ලකුණු ගන්න අඩු වෙනවා. හරි. This is written. This maker is written. Passive voice. maker ලියනවා. This maker is written. is එක past participle එහෙනම් am is එක past participle කියන්නේ simple present tense වල passive voice. is written කියන්නේ ලියනවා. මේක ලියනවා කිසියම් කෙනෙක් විසින්. මේ ලියුම ලියනවා. හරි මේක ලියනවා කාටද? to a person. පුජ්‍යලයකට. in a designation. designation කියන්නේ තනතුර. තනතුර. post එකක. තනතුරක ඉන්න පුජ්‍යලයකට තමයි මේ ලියුම ලියන්නේ. තනතුරක ඉන්න කිසියම් පුජ්‍යලයකට තමයි මේ ලෙටර් එක ලියන්නේ. ඊළඟ ලක්ෂණය this should be මේක විය යුතුයි well organized හොඳින් සංවිධානය කරලා තියෙන්න ඕන සංවිධානය කිරීමට විශේෂයෙන් ලකුණු හම්බ වෙනවා හරි ඒ වගේම well organized මනාව සංවිධානය කළ හොඳින් සංවිධානය කළ brief සංක්ෂිප්ත කෙටි සංක්ෂිප්ත එහෙම නැත්නම් කෙටි එළියුමේ ලක්ෂණ කෙටි වෙන්න ඕන හොඳින් සංවිධානය කරලා තියෙන්න ඕන එහෙම කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නම් letters ලියද්දි neat පිළිවෙලට තියෙන්න ඕන
error free කියන්නේ මොකද්ද? error free error මොකද්ද? error free නොමිලේ වැරදිද? error කියන්නේ වැරදි. වැරදි නැති වෙන්න ඕන. වැරදි නැති. වැරදි නැති වෙන්න ඕන. And to the point. මම කියවනේ අර අදාළ කරුණ ඒ අදාළ නිශ්චිත කරුණට නිශ්චිතව ඉලක්කගත කරලා ලියන්න ඕන. හරි කිසියම් අපි හිතමු මොකක් හරි පැමිණිල්ලක් කරන්න තමයි මේ ලෙටර් එක ලියන්නේ. ඒ පැමිණිල්ල නිශ්චිතව සඳහන් කරන්න ඕන. කෙටියෙන්. This is an official letter. මේක official letter. රාජකාරී ලිපියක්. රාජකාරී ලිපියක්. official කියන්නේ රාජකාරී. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න format of a letter කියන format of a formal letter. format කියන ආකෘතිය මොකේ ආකෘතියද? of a formal letter. formal ලියුමක ආකෘතිය. එදා පොඩ්ඩක් ඩිස්කස් කළානේ. පොඩි හැඳින්වීමක් ගත්ත ගිය සතියේ. හරි. මුලින්ම මොකද ලියන්නේ වම් පැත්තේ රතුරුල ළඟින් left align කරලා වම් පැත්තට බර කරලා මොකද ලියන්නේ? senders address. යවන්නාගේ ලිපිනය. يعني මුලින්ම ලියන්නේ senders address. යවන්නාගේ ලිපිනය. sender කියන්නේ යවන කෙනා, senders යවන්නාගේ address ලිපිනය. මාත් එක්කම ලියන්න. හරි ඊට පස්සේ රූලක් අරින්න නැහැ. හරි ඒකම ලියනවා දිනය ඉංග්‍රීසි ක්‍රමයට date එක. ඉංග්‍රීසි ක්‍රමයට කියන්නේ මුලින්ම දිනය, මාසය, අවුරුද්ද. date එක month එක, year එක. හරි. ඔන්න දාගන්න එක මතක වෙනවා නම් මුලින්ම date එක ඊට පස්සේ month එක ඊට පස්සේ හරි ඊට පස්සේ රූලක් ඇරලා මොකද කරන්නේ? ලබන්නාගේ ලිපිනය දානවා තනතුර සමග. ලබන්නාගේ තනතුර සහ ලිපිනය. receivers designation receiver කියන්නේ ලබන කෙනා. හරි receive කියන්නේ ලැබෙනවා, receiver කියන්නේ ලබන කෙනා. එයාගේ තනතුර designation තනතුර and address. හරි ලබන්නාගේ තනතුර සහ ලිපිනය. හරි දැන් තවත් නමක් කියනවා sendee කියලා කියනවා. ලබන කෙනාට sendee කියලා කියනවා. sendees කියලා යන්නත් පුළුවන්. යවන කෙනා sender, ලබන කෙනා sendee. හරි ලබන්නාගේ තනතුර සහ ලිපිනය. designation තනතුර. හරි. ඊට පස්සේ salutation එක ආමන්ත්‍රණය. හරි dear sir, dear madam. dear sir හරි madam හරි කියලා දානවා. ඊළඟ දැනට designation තනතුර හරි. අනිවාර්යෙන් ඊට පස්සේ දාන්න ඕන
ලියුම ලියන මාතෘකාව topic එක. ඒක අනිවාර්යෙන් underline කරලා තියෙන්න ඕන. එහෙනම් underlined topic. හරි. underline topic එකක් තියෙන්න ඕන. එකක් මැද්දට කරලා තමයි සාමාන්‍ය ලියන්නේ. හරි යටින් ඉරි ගහපු මාතෘකාව. ලියුම ලියන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා. හරි request නම් මොකක් හරි ඉල්ලීමක් කරලා නම් requesting මොනවද? requesting a school bus. school bus එකක් ඉල්ලලා. requesting a school bus. requesting a bank loan. bank loan එකක් ඉල්ලලා මැනේජර් කෙනෙක්ට ලියන. ඒ වගේ දාන්න පුළුවන්. කිසියම් විමසීමක් නම් inquiring something you can write. හරි. ඊට පස්සේ තමයි body of the letter. හරි ලියුමේ වැදගත්ම කොටස මේ තුල තමයි අපි අදාළ පණිවිඩය විස්තරාත්මකව ලියන්නේ. මේ body එක. body of the letter. හරි මට ඊට මැද මම උඩින් දිනනවා පහු. ලියුමේ body එක ප්‍රධාන වශයෙන් ඡේද තුනකට වෙන් කරන්න. ඡේද තුනකින් ලියන එක වඩා හොඳයි. ඡේද තුනක් ගන්න. පළවෙනි ඡේදෙට කියනවා අපි හඳුන්වා දීමේ ඡේදය, හැඳින්වීමේ ඡේදය. introduction paragraph. introduction paragraph. හරි. එයාට ලියන්න මම සිංහලෙන් දෙන්න මොකක්ද මේක තුල කරන්නේ? ලිපිය ලියන්නේ කුමක් ගැනද යන්න කෙටියෙන් හඳුන්වන්න. හරි ඉංග්‍රීසි වලින් කරන්නේ you have to introduce නැත්නම් you have to introduce what you are going to write. Get a brief introduction. හරි උදාහරණ කරද්දී තේරෙයි. හරි second paragraph එක further details. further details. වැඩිදුර විස්තර. further කියන්නේ වැඩිදුර, details කියන්නේ විස්තර. වැඩිදුර විස්තර. හරි චුට්ටක් අහන් ඉන්න ලෙටර් එකකදී ඒ ලෙටර් එකට අදාළ ප්‍රශ්නේ අනිවාර්යෙන් දෙනවා මෙන්න මේ දේවල් ටික විස්තර කරන්න කියලා බුලට් පොයින්ට්ස් වල. හරි මේ වගේ බුලට් පොයින්ට්ස් දෙනවා මෙන්න මේ දේවල් ටික විස්තර කරන්න කියලා. ඒ බුලට් පොයින්ට්ස් ටික විස්තර කළා නම් හරි මේක තුල. ඒගොල්ලෝ විස්තර කරන්න කියන දේ අපි විස්තර කරනවා. බොහෝ විට එහෙම දෙනවා. ඕලෙල් ප්‍රශ්න වල අනිවාර්යෙන් දෙනවා. ඒ ටික විස්තර කළා නම් හරි අපිට අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ ඇති. එහෙම දුන්නේ නැත්නම් ඒ අදාළ පණිවිඩය පොඩ්ඩක් හිතලා ලියන්න වෙනවා. හරි බොහෝ විට එහෙනම් බුලට් පොයින්ට්ස් විස්තර ගන්නනේ තියෙන්නේ ගයිඩ්ලයින්ස් කියලා කියනවා බුලට් පොයින්ට්ස් කියලා කියනවා ඒවා විස්තර කළා නම් හරි දැන් ලියන්න මෙතන ස්ටාර් මාක් එකක් දාලා බුලට් පොයින්ට්ස් විස්තර කෙරේ
හරි එහෙම අනිවාර්යෙන් දෙනවා විභාග පේපරේ ප්‍රශ්න වල හරි අවසානයේට ඔයා ගන්නවා කන්ක්ලූෂන් එක හරි කන්ක්ලූෂන් කියන්නේ අවසානය ලෙටර් එකේ අවසානය කොහොමද ගන්නේ අවසාන ඡේදය එකපාරට පොඩි හැඳින්වීමක් ගත්තා ඊට පස්සේ අදාළ කරුණ විස්තර කළා බුලට් පොයින්ට්ස් ටික විස්තර කළා ඊට පස්සේ දඩස් කරලා නවත්තන්නේ නැහැ පුළුවන් තරම් ආචාරශීලී වෙලා මට මේ වැඩේ කරලා දෙන්න කියලා කියනවා හරි ඒ වගේ දෙයක් නම් මොකක් රික්වෙස්ට් එකක් නම් ඒ රික්වෙස්ට් එක පුළුවන් තරම් පැලයිට් වෙලා වුණ කරන්න නැත්නම් ඒ වැඩේ කරලා දෙන එකක් නැහැ හරි එහෙනම් අවසානයේ ගන්න තියෙන්නේ මේ විදිහට ඒකට මේවා ලියන විවිධ කඩපාඩම් කරගන්න ඕන වාක්‍ය තියෙනවා මම ලබන සතියේ දෙන්නම් පිටු දෙයක් ඉඳ තියන්න මම ඊට පස්සේ කියන්නම් හරි ඒක කඩපාඩම් කරගත්තාම ලේසියෙන් ලකුණු ස්කෝර් කරන්න පුළුවන් හරි ලියන්න මෙතන ලියන්න ඕන ලියුම ලබන කෙනාගෙන් බලාපොරොත්තු වන දේ හරි ලියුම ලබන කෙනාගෙන් බලාපොරොත්තු වන දේ ආචාරශීලීව ලියන්න හරි ඒතර ඒක තමයි කන්ක්ලූෂන් එක ලියන්න තියෙන්නේ හරි ඊට පස්සේ අන්තිම කරුණ එන්ඩින් එක හරි yours faithfully කියලා සයින් එක දාලා නම ලියලා ඒ ටික ලියන්න තියෙන්නේ උදාහරණ දෙන්න අතර පැහැදිලි වෙයි ඊට පස්සේ ඔයගොල්ලෝ පිටු දෙකක් ඉඳ තියන්න මේකට පස්සේ පිටු දෙකක් ඉඳ තියන්න හරි ටෙක්ස්ට් බුක් එක ගන්න take your text book සර් පිටු දෙකක්ද පැති දෙකක්ද ඔව් පැති දෙකක් ඒ කියන්නේ මෙහෙම 1යි 2යි පිටු දෙකක් ඉඳ තියන්න හරි ඒකට මම කියන්නේ දැන් ඒකේ මම කරන්නේ අද මොකද තමයි බෝරින් වෙයි හැබැයි කඩපාඩම් කරගන්න වෙනවා බෝරින් කියලා අතහැරියොත් ලකුණු 10ක් මිස් වෙනවා ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එක කොහොමද ලියන්න විවිධ ක්‍රම තියෙනවා ඒ ටික මම දෙනවා ඊට පස්සේ මේ කන්ක්ලූෂන් එක කොහොමද ලියන්නේ ගොඩක් ආචාරශීලීව කොහොමද ලියන්නේ I would be much grateful to you if you could ඒ වගේ ලියන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා I am looking forward an early reply හරි in anticipation of an early reply ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා හරි ඒ වගේ විවිධ වචන තියෙනවා වචන සහිත phrases තියෙනවා මේවටම ආවේනික වෙච්ච ඒ ටික මම දෙන්නම් ඊළඟ සතියේ හරි ඒ ටික තමයි පිට දෙයක් ඉඳ තියන්න කිව්වේ පැති දෙකක් හරි ඔය කිව්වා අපි ටෙක්ස්ට් බුක් එක ගන්න take your text book හරි එදා අපි සාකච්ඡා කළා පොඩි හැඳින්වීමක් ගත්තා මේකට කරලා ගන්න පිටුව 44 turn to page number 44 පිටුව 44 turn to page number 44
activity 4 පිටු 44 activity 4 read කියවන්න the following letter පහත ලියුම letter of complaint කියන්නේ පැමිණිල්ල පැමිණිල්ලක් කරමින් තමයි මේ ලියුම ලියලා තියෙන්නේ හරි පැමිණිල්ලක් කරමින් ලියපු මේ පහත ලියුම කියවන්න හරි බලන්න මේ අපේ ආකෘතිය තියෙනවද කියලා මේ ලියුමේ මුලින්ම තියෙනවා senders address නේ ඕන දාගන්න senders address මුලින්ම තියෙනවා ලියුම ලියන්නේ කවුද කියලා ලියන කෙනාගේ address එක දාලා තියෙනවා මුලින්ම හරින නමක් දාන්න පුළුවන් ඕනනම් නම නොදා ලියන්නත් පුළුවන් ක්‍රම දෙකම හරි නම නොදා ලියන්නකෝ හරි පුබුදුපුර දන්පිටිය හරි මොකද නම් එකක් එහෙම නැහැ පුබුදුපුර දන්පිටිය තමයි address එක date එක දාලා තියෙනවා 13th March 2015 2015 මාර්තු වල ලියපු එකක් හරි බලන්න senders address සහ date එක අතර කිස්තනක් නැහැ නේ කියන්නේ රූලක් ඇරලා නැහැ හරි ඊට පස්සේ receivers address ලබන්නාගේ ලිපිනය කවුද ලබන කෙනා ලිපිනය සහ යාගේ තනතුර තමයි the mayor නගරාධිපති mayor municipal council නගර සභාව නැත්නම් මහනගර සභාව municipal council කොහෙද දන්පිටිය හරි ඒක තමයි ලබන්නාගේ ලිපිනය ඊට පස්සේ salutation එක ආමන්ත්‍රණය කරනවා dear sir ආදරණීය sir dear sir ඊට පස්සේ underline topic යටින් ඉරි ගහපු මාතෘකාව ලියලා තියෙනවා complaint පැමිණිල්ලක් against විරුද්ධව පැමිණිල්ලක් against කියන්නේ විරුද්ධව මෙන්න මේකට විරුද්ධව පැමිණිල්ල dumping garbage කුණු dumping දැමීම කුණු දැමීම dumping කියන්නේ දැමීම බැහැර කිරීම garbage කුණු in public places පොදු ස්ථානවල එහෙනම් පොදු ස්ථානවල කුණු දැමීමට විරුද්ධව පැමිණිල්ලක් හරි ඒ සම්බන්ධයෙන් තමයි ලියන්න යන්නේ හරි බලමු කොහොමද පටන් ගත්තේ කියලා මුලින්ම හඳුන්වා දීමේ ඡේදය I would like කියන්නේ මට ඕන දැනට ලියන I would like කියන්නේ මට ඕන I want කියන එක ආචාරශීලී විදිහට කියන්නේ I would like කියලා I would like I want කියන එකම තමයි මට ඕන to bring to your attention ඔබගේ අවධානයට ගේන්න to bring කියන්නේ ගේන්නට මට ඕන ගේන්නට to your attention ඔබගේ අවධානයට මට වාගේ අවධානයට ගේන්න ඕන attention කියන්නේ අවධානය මොකක්ද අවධානයට ගේන්න ඕන a problem ප්‍රශ්නයක් මට වාගේ අවධානයට ප්‍රශ්නයක් ගේන්න ඕන නගරාධිපතිගේ අවධානයට ප්‍රශ්නයක් ගේන්න ඕන මොකද්ද ප්‍රශ්නේ that එකෙන් විස්තර කරනවා ප්‍රශ්නේ ඉනඩ දෙන්න hello okay oh okay හරි බලන්න එතකොට මට ඔයාගේ අවධානයට ප්‍රශ්නයක් ගේන්න ඕන a problem ප්‍රශ්නයක් ගේන්න ඕන මොකද්ද ප්‍රශ්නේ a problem කියන නාමපදේ විස්තර කරනවා that කියන වචනේ that is faced relative pronoun එකක් that is faced මුහුණ දෙන මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා faced මුහුණ දෙනවා කවුරු විසින්ද by විසින් by the residents of this area ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු විසින් හරි residents of this area කියන්නේ ප්‍රදේශවාසීන් residents කියන්නේ ජීවත් වෙන අය කොහෙද මෙම පළාතේ this area මෙම පළාතේ කියන්නේ ප්‍රදේශවාසීන් හරි එහෙනම් මට ඔබගේ අවධානයට ප්‍රශ්නයක් ගේන්න ඕන මොන ප්‍රශ්නයක්ද මේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන ප්‍රශ්නයක් හරි පිටු 44 තියෙන්නේ
මලින්ද පිටු 44 ටෙක්ස්ට් බුක් එකේ. හරි. එහෙනම් මුලින්ම කිව්වා මොකක් සම්බන්ධයෙන් මේක ලියන්නේ කියලා. මට වගේ අවධානයට ප්‍රශ්නයක් ගේනවා. මොන ප්‍රශ්නේද? That is faced by the residents of this area. මේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන. හරි. ඊට පස්සේ එනම් ඊළඟ පැරග්‍රාෆ් එකට යනවා. ඒතර හඳුන්වා දීමේ ඡේදය හරි. ඔක තමයි ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එක පළවෙනි ඡේදය. ඊට පස්සේ යනවා further details. අමතර විස්තර. වැඩිදුර තොරතුරු. We have noticed. අපි නිරීක්ෂණය කරලා තියෙනවා. tense එක present perfect. We අපි have තියෙනවා noticed. නිරීක්ෂණය කරලා තියෙනවා. That මොකද නිරීක්ෂණය කරලා තියෙන්නේ? මෙන්න මේ බව. that කියන්නේ බව. There is තියෙනවා. A lot of garbage. ගොඩක් කුණු. ගොඩක් කුණු තියෙනවා කියලා. නැත්නම් ගොඩක් කුණු තියෙන බව. that කියන්නේ කියලා හෝ බව. හරි. ගොඩක් කුණු තියෙන බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මොන කුණුද? garbage කියන එක විස්තර කරනවා that කියන relative pronoun එකෙන්. හරි. ඊට පස්සේ that එකට තේරුමක් නැහැ. garbage එකට පස්සේ තියෙන that එකට තේරුමක් නැහැ. මොන කුණුද කියලා විස්තර කරනවා. That has been disposed. හරි. ඒ කුණු has been disposed. හරි. passive voice නේද? passive voice present perfect. has දෙකත් එක්ක been ඇවිල්ලා past participle වෙනවා කියන්නේ present perfect passive voice. ඒ කියන්නේ ඒ කුණු dispose කියන්නේ බැහැර කරලා තියෙනවා. කිසියම් කෙනෙක් විසින් ඒ කුණු බැහැර කරලා තියෙනවා. අර කුණු ටික කිසියම් කෙනෙක් විසින් බැහැර කරලා තියෙනවා. ඒකයි passive ගියේ. හරි. garbage කියන්නේ කුණුනේ. මොන කුණුද? that වලින් විස්තර කරනවා මේ කුණු. කුණු කියන noun එක විස්තර කරනවා that වලින්. has disposed කිව්වොත් බැහැර කරලා තියෙනවා. මෙයා තමයි කර්තෘ. මෙයාට ක්‍රියාවක් කරන්න බැහැනේ. මෙයා කර්මය නිසා මේක passive කරන්න ඕන. සමතේට being වෙනවා. ඒ කුණු කිසියම් කෙනෙක් විසින් බැහැර කරලා තියෙනවා. ඒකයි passive කරේ. හරි. කිසියම් කෙනෙක් විසින් මේ කුණු බැහැර කරලා තියෙනවා. කොහෙද බැහැර කරලා තියෙන්නේ? around the tank bunt. around කියන්නේ වටේට. අවට වටේට. the tank bunt. වැව් බැම්ම. වැව් බැම්ම වටේට. හරි. එහෙනම් වැව් බැම්ම වටේට බැහැර කරලා තියෙන කුණු ගැන ගොඩක් කුණු බැහැර කරලා තියෙනවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. For the past few months පසුගිය මාස කිහිපය තිස්සේ. for කියන්නේ තිස්සේ. the past few months පසුගිය මාස කිහිපය. few කියන්නේ කිහිපය. මේක තමයි අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ. The tank bunt has been a place. The tank bunt වැව් බැම්ම has been වෙලා තියෙනවා. been කියන්නේ වෙලා, has කියන්නේ තියෙනවා. been කියන්නේ වෙලා, has කියන්නේ තියෙනවා. වැව් බැම්ම වෙලා තියෙනවා. a place තැනක්. මොන තැනද? where කියන relative pronoun එකකින් තැන විස්තර කරනවා. හරි. ඒතර has been කියන්නේ කිසියම් කාලයක් තිස්සේ මෙහෙම වෙලා තියෙනවා. මේ ස්ථානය මෙහෙම වෙලා තියෙනවා වැව් බැම්ම කිසියම් කාලයක් තිස්සේ. හරි. වැව් බැම්ම තැනක් වෙලා තියෙනවා. මොන තැනද? where many children බොහෝ ළමයි gather එක්රැස් වෙනවා. එහෙනම් බොහෝ ළමයි එක්රැස් වෙන තැනක් වෙලා තියෙනවා වැව් බැම්ම කිසියම් කාලයක් තිස්සේ ඉඳන්. කොයි වෙලාවටද එක්රැස් වෙන්නේ? in the evening සවසට. මොකටද එක්රැස් වෙන්නේ? to play සෙල්ලම් කරන්නට. එහෙනම් වැව් බැම්ම හවසට ළමයි සෙල්ලම් කරන්න එක්රැස් වෙන තැනක් වෙලා තියෙනවා. and we have worked very hard. අපි වැඩ කරලා තියෙනවා. we have worked present perfect. have තියෙනවා worked වැඩ කරලා. very hard ගොඩක් මහන්සි වෙලා. very hard අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. to keep තියාගන්නට. that area එම ප්‍රදේශය clean පිරිසිදුව. එන අර වැව් බැම්ම ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තියාගන්න we have worked very hard. අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. but today නමුත් අද we see අපි දකිනවා that කියලා තම්බව many ice cream cups බොහෝ ice cream කෝප්ප food wrappers කෑම ඔතන දේවල් lunch sheet වගේ කෑම ඔතන දේවල් wrap කියන්නේ ඔතන wrappers කියන්නේ ඔතන දේවල් කෑම ඔතන දේවල් and polythene bags polythene malu have been thrown away. හරි. ඒකත් කර්ම ඉස්සරහට අපු නිසා පැසිව් කරන්න එපා.
පොලිතින් මාළු කිසියම් කෙනෙක් විසින් වීසි කරන්නේ. thrown away කියන්නේ වීසි කරනවා. එතකොට have passive කරන්න been දානවා present perfect passive voice. have been thrown away. away කියන්නේ ඉවතට, thrown කියන්නේ වීසි කරනවා. ඉවතට වීසි කරලා තියෙනවා. ඉවතට වීසි කරලා තියෙනවා. කොහොමද? carelessly. එතකොට මේකේ තේරුම ඉවතට away ඉවතට වීසි කරලා තියෙනවා. ඉවතට වීසි කරලා තියෙනවා. අර බීන් වලට තේරුමක් නැහැ පැසිව් වොයිස් වලදී. ඉවතට වීසි කරලා තියෙනවා. කොහොමද වීසි කරලා තියෙන්නේ? carelessly. අපරික්ෂාකාරී ලෙස. ක්‍රියා විශේෂණයක් අපරික්ෂාකාරී ලෙස. හරි. නමුත් අද අපි දකිනවා මෙන්න මේ තියෙන අයිස්ක්‍රීම් කෝප්ප, පොලිතින් මලු, ඒ වගේම කෑමොතන දේවල් අපරික්ෂාකාරී ලෙස වීසි කරලා තියෙනවා. all over the area. ප්‍රදේශය පුරාවට. all over කියන්නේ පුරාවට. හරි. on rainy days වැසි දවස් වලට there is තියෙනවා the bad odor. bad odor කියන්නේ නරක ගන්ධයක්. කියන්නේ දුගඳක්. odor කියන්නේ ගන්ධය. ඒක නරක වෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්. bad odor නරක ගන්ධයක්. කියන්නේ දුගඳක්. in and around ඇතුලේ සහ in ඇතුලේ and around ඒ කියන්නේ ඇතුලේ සහ වටේට. the area ප්‍රදේශය ඇතුලේ සහ ඒ ප්‍රදේශය අවට දුර්ගන්ධයක් තියෙනවා වැසි දවස් වලට. and සහ there is තියෙනවා the risk අවදානම. risk එක අවදානම. මොන අවදානමද? risk of spread of diseases. spread පැතිරීම. පැතිරීමේ අවදානම තියෙනවා. මොනවා පැතිරීමේද? of diseases. රෝග පැතිරීමේ අවදානම තියෙනවා. diseases රෝග. හරි. spread පැතිරීම, diseases රෝග, risk අවදානම. risk අවදානම, spread පැතිරීම, diseases රෝග. එහෙනම් රෝග පැතිරීමේ අවදානම තියෙනවා. there is කියන්නේ තියෙනවා. හරි. රෝග පැතිරෙනවා නේද උඩනේ? හරි. ඒතර ඒ දෙවෙනි ඡේදය තුල අදාළ පණිවිඩය ගොඩක් පැහැදිලිව ඒ වගේම කෙටියෙන් විස්තර කළා. ප්‍රශ්නේ විස්තර කළා. ඊට පස්සේ අවසාන ඡේදේ please be kind enough. දැන් ගොඩක් ආචාරශීලී. නැත්තම් වැඩේ කරලා දෙන්නේ නැහනේ. please කරුණා කරලා be වෙන්න. කරුණා කරලා වෙන්න. kind කාරුණික. කරුණා කරලා කාරුණික වන්න. enough ප්‍රමාණවත් තරම්. කරුණා කරලා ප්‍රමාණවත් තරම් කාරුණික වෙන්න. to look into කියන්නේ සොයා බලනවා. not to look into සොයා බලන්නට. this matter මේ ප්‍රශ්නේ. එහෙනම් කරුණා කරලා කාරුණික වෙන්න. to look into සොයා බලන්නට this matter මේ ප්‍රශ්නේ. as soon as possible. as soon as කියන්නේ පුළුවන් තරම්. sorry as soon as possible කියන්නේ පුළුවන් තරම්. පුළුවන් තරම් ඉක්මනට. හරි. soon කියන්නේ ඉක්මන්නේ. ඉක්මනින්. as soon as possible කියන්නේ පුළුවන් තරම් ඉක්මනට. පුළුවන් තරම් ඉක්මනට. possible කියන්නේ පුළුවන්. soon කියන්නේ ඉක්මනට. as soon as possible කියන්නේ පුළුවන් තරම් ඉක්මනින්. එහෙනම් පුළුවන් තරම් ඉක්මනින් ඔයා කාරුණික වෙන්න ඕන මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සොයා බලන්න. හරි. ඒකට ඉරක් ගහ ගන්න ඒ ෆ්‍රේස් එක ඔයාලට ඕනම ලෙටර් එකකට ගැලපෙන විදිහට පොඩක් ඇඩ්ජස්ට් කරලා දාන්න පුළුවන්. ඒතර ඒ වගේ දාන්න පුළුවන් විවිධ වාක්‍ය තියෙනවා. මම ඒවල අපිට සතිය දෙන්නම්. හරි. පිටු දෙයක් ඉඳ තියන කිව්වේ ඒකට. හරි. එතකොට ඡේද ටික ඉවරයි. බොඩි එක ඉවරයි ලෙටර් එකේ. thank you. ඔබට ස්තුතියි. yours faithfully. ඔබගේ විශ්වාසනීය. faithfully විශ්වාසනීය. තමා සේව දාන එක හරි වැදගත්. සයින් එක දානවා. ඔය FJ Piris කියලා තියෙන යාගේ සිග්නේචර් එක අස්සන. ඊට පස්සේ නම ලියනවා FJ Piris. හරි. copy. ඒතර ඔක තමයි ending එක. thank you yours faithfully. සයින් එක දැම්මා, නම දැම්මා. අවසානයේ විදිහට යන්නේ ending එක ලෙටර් එකේ. ඊට පස්සේ මේකේ copy එකක් පිටපතක්. ඒ කියන්නේ පිටපතක් මේක යවනවා. කාටද? the medical health officer.
හරි. දන්පිටියේ ඉන්නේ මෙඩිකල් හෙල්ත් ඔෆිසර්ත් මේකේ පිටපතක් යවනවා. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන වැඩක් ඔය කොපි එක අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ලෙටර්ස් ලියලා ඒව දාන්නේ නැහැ. හරි. මේ අමතර දෙයක් දීලා තියෙන්නේ. දැන් අපි මොනවද කරන්න ඕනේ? දැන් හිතන්න ඔයා තමයි නගරාධිපති. ඔයාට තමයි මේ ලියුම එව්වේ. ඔයා මේකට පිළිතුරු ලිපියක් යවන්න ඕනේ. උත්තර දෙන්නම් මම. එන්න දැන් කරන්න තියෙන්නේ imagine. හිතින් මවා ගන්න. imagine කියන්නේ හිතින් මවා ගන්න. that කියලා you are. ඔයා වෙනවා. ආ කියන්නේ වෙනවා මෙතන. එහෙනම් ඔයා වෙනවා කියලා හිතින් මවා ගන්නලු. කවුද? The mayor of Danpitiya Municipal Council. The mayor නගරාධිපති. කොහෙද? of Danpitiya Municipal Council. Danpitiya නගර සභාවේ. මහා නගර සභාවේ. ඔයා Danpitiya නගර සභාවේ නගරාධිපති වෙනවා කියලා හිතින් මවා ගන්නලු. write a reply letter. ලියන්නලු පිළිතුරු ලිපියක්. to Mr. Piris. Mr. Piris ලියුම ලියපු කෙනාට informing දන්වමින් him ඔහුට දන්වමින් of කියන්නේ ගැන මෙතන of කියන්නේ ගැන of the immediate steps ඉක්මන් පියවර immediate steps that would be taken ඔයා ගන්න that would be taken කියන්නේ ඔයා ගන්න ඉන්න to solve විසඳන්නට the problem ප්‍රශ්නය solve කියන්නේ විසඳනවා හරි problem ප්‍රශ්නය හරි එහෙනම් ඔයා මේ ප්‍රශ්නේ විසඳන්නයි යන්නේ ඔයා මේ ප්‍රශ්නේ විසඳන්න හැබැයි ඉක්මන් පියවර ගන්න ඕන ඒවා ලියලා පිළිතුරු ලිපියක් යවන්නයි තියෙන්නේ හරි මම උත්තර දෙන්නම් විනාඩි දෙන්න හරි ඇක්ටිවිටි එක අඳලා ගන්න අර පිටු දෙයක් ඉඳ තියන කිව්වනේ ඒ පොතේම ලියන්න ඇක්ටිවිටිස් පොත ගන්න එපා ඇක්ටිවිටිස් කරන පොත ඕනේ නැහැ දැන් ෆෝමල් ලෙටර් එකකට උදාහරණයක් මේ ලියන්නේ මේක ලියන ගමන් ඇක්ටිවිටි එකක් කරනවා ඒක හරි ඇක්ටිවිටි එකේ අංක සහ පිටු අංක දාන්න අර ඉස්සෙල්ලා ලියපු ඒ පොතේමයි හරි දාන්න activity 4 page 44 හරි දැන් මුලින්ම මොකද්ද ලියන්නේ ලෙටර් එක ලියද්දි ඔයාගේ ඇඩ්‍රස් එක දැන් කවුද ඔයා තමයි නගරාධිපති හරි ඔයාගේ ඇඩ්‍රස් එක senders address යවන්නාගේ ලිපිනේ හරි එනවා කවුද the mayor නගරාධිපති කමාස් දාන්න ඕන අනිවාර්යෙන් වම් පැත්තේ ලියන්න left align කරලා ruler ළඟින් municipal council කමා නගර සභාව කොහෙද දන්පිටිය ඔන්න වාගේ ඇඩ්‍රස් එක දන්පිටිය තමයි ප්‍රදේශයේ නම අන්තිමට full stop proper noun d capital හරි date එක මොකක්ද රෝලක් හිට තියන්නේ නැහැ කෙලිම date එක දානවා හරි අද දිනේ දාන්න හැබැයි ප්‍රශ්නේ නම් 2015 ප්‍රශ්නයක් හරි 2015 ප්‍රශ්නයකට 2021 තමයි විසඳුම ලියන්නේ එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම වෙනවනේ ප්‍රැක්ටිකල් හරි බලන්න ප්‍රශ්නය වලදී 2015 2021 තමයි විසඳුම ලියන්නේ සොලියුෂන් එක හරි දාන්න අද දිනේ මාසය අවුරුද්ද හරි රෝලක් ඉඳ තිබ්බා ලබන්නාගේ ලිපිනය යාගේ තනතුරක් දීලා නැහැ නේ තනතුරක් තිබ්බනම් දාන්න තිබ්බා තනතුරක් දීලා නැහැ ඒ නිසා අපි දානවා මිස් තනතුර නැතුව Mr. FJ Piris
හරි Mr. FJ Tiris දැම්ම නම කමා කොහෙද යාගේ ඇඩ්‍රස් එක දීලා තිබ්බේ පුබුදුපුර දන්පිටිය කමාස් දානවා අන්තිමට ෆුල් ස්ටොප් මේ ෆෝමැට් එක විතරක් හරියට ලියනකොට ලකුණු 3ක් හම්බ වෙනවා OLL paper එකේ ලකුණු 10න් ලකුණු 3ක් හම්බ වෙනවා මේ ෆෝමැට් එක විතරක් ලියනකොට මේ ඇඩ්‍රස් ටික දාලා අන්තිමට ඊට පස්සේ DS එක දාලා topic එක දාලා අන්තිමට ඡේද මොකුත් ලියන්නේ නැහැ අන්තිමට අර thank you yours faithfully ඒ ending එක ලියනවට අස්සන දානවට ඒ ටිකට විතරක් ලකුණු 3ක් හම්බ වෙනවා ඊටු ටික තමයි අනිත් ඒවාට හම්බෙන්නේ නිසා ෆෝමැට් එක වැදගත්. හරි. ඊට පස්සේ dear sir. හරි සර් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ආදරණීය සර්. හරි. මාතෘකාව මොකද්ද ගන්නෙ අපි? මාතෘකාවක් කියන්න පුළුවන් මොකද්ද ගන්නෙ? What is the topic that we are going to write? ඉදාන් මොකද හරි මොකද මාතෘකාව ලියන්නේ සඳිලි මාතෘකාවක් කියන්න පුළුවන්ද මොකක්ද ලියන්නේ netmi තිසාරා හරි කෙනෙක් ලියපු දෙයකට පිළිතුරක් නෙමෙයි ලියන්න තියෙන්නේ අපිට ඒ සම්බන්ධයෙන් ලියනවා කියලා මේ මාතෘකාවම ලියන්න පුළුවන් එයාගේ මාතෘකාව මොකද්ද complaint against dumping garbage in public places. හරි චුට්ටක් එක වෙනස් කරලා අපි ලියමු. ඒ සම්බන්ධයෙන් කියලා කියන්නේ මෙහෙම දාන්න පුළුවන් ඉස්සරහට RE with reference to ඒකේ තේරුම අදාළව. ඒකට අදාළවයි අපි මේ ලියන්නේ. එයාගේ topic එකට අදාළවයි කියලා ලියවනම් හරි. ඒක ලේසි. හරි මේක ලියලා ඉවරයිද? මකන්නද? ඉවරයි නේද? හරි. ඔයගොල්ලෝ මෙතන ලියන්න මාතෘකාව දාගන්න. මාතෘකාව ලියලා ඉරක් ගහගන්න. පුළුවන් නේ පේනවනේ. හරි මම උඩින් දාන්න. මාතෘකාව මෙහෙම ලියන්න. RE කියලා ලියන්න. ඒකේ තේරුම තමයි with reference to. ඒකට අදාළව. අදාළව කියන එක. මෙන්න මේකට අදාළව තමයි ලියන්නේ. complaint against මොකද්ද පැමිණිල්ල ඒ පැමිණිල්ල ලියවනම් හරි complaint පැමිණිල්ලට අදාළව මොන පැමිණිල්ලද against විරුද්ධව improper disposal of garbage අනිවාර්යෙන් ඉංග්‍රීසි ගහලා තියෙනවා. තේරුම මම දෙන්නම්. complaint කියන්නේ පැමිණිල්ල. against කියන්නේ විරුද්ධව. disposal කියන්නේ බැහැර කිරීම. වීසි කිරීම. proper කියන්නේ නිසි ආකාරව improper කියන්නේ විරුද්ධ පද නිසි ආකාර නොවන ඒ කියන්නේ අවිධිමත් ලෙස නිසි ආකාර නොවන ලෙස ඒ කියන්නේ අවිධිමත් ලෙස හරි disposal of garbage කියන්නේ කුණුනේ හරි නිසි ආකාර නොවන ලෙස කුණු බැහැර කිරීමට එරෙහිව නැත්නම් ඒකට විරුද්ධව පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් තමයි ලියන්නේ උදාහරණ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නේ මාතෘකාව ගැළපෙන විදිහට හදා ගන්න. ඒවා කියලා දෙන ඉස්සර ප්‍රශ්න කරද්දී තව
හරි. Now we are going to start the letter. letter එක පටන් ගන්නයි හදන්නේ. ඡේද ලියන්න පටන් ගන්නයි හදන්නේ. හරි. මේක චුට්ටක් වෙනස්. මොකද අර පිළිතුරු ලිපියක් නිසා සාමාන්‍ය ක්‍රමයට වඩා චුට්ටක් වෙනස්. Therefore with reference to. හරි කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙනොත් ලකුණු 10ක් නැති වෙනවා පේපර් එකේ. අනිම ලියන්න එනවනේ මේවා. හරි. with reference to කියන්නේ අදාළව. with reference to අදාළව your letter. ඔයාගේ ලියුමට අදාළව. දැන් නගරාධිපති ලෙස ඔයා ලියන්නේ මේක. ඔයාගේ ලියුමට අදාළව dated. දිනේ දාන්න dated කවද තිබිච්ච දිනේද? dated අරක දිනේ මොකද්ද? 13th March 2015 නේ. එදා දිනේ දැම්මා එළියුමේ දිනය. හරි. කමා. හරි. මෙන්න මේ දවසේ ලියුමට අදාළව with reference කියන අදාළව. I would like to apologize. මම සමාව ඉල්ලනවා. I would like මට ඕන. I would like කියන්නේ මට ඕන to apologize. සමාව ඉල්ලන්න. හරි සමාව ඉල්ලනවා. apologize සමාව ඉල්ලනවා. මට සමාව ඉල්ලන්න ඕන. ඒ සමාව ඉල්ලන්න නගර සභාවේ වැඩක් තමයි ඩියුටි එකක් තමයි කුණු බැහැර කරලා පිරිසිදු තියෙන එක. ඒගොල්ලෝ වැඩේ කරලා නැහැ. මට සමාව ඉල්ලන්න ඕන for the inconvenience. අලුත් වචන තියෙනවා තේරුම ලියන්න. for the දැකලා ඇති ඔය පාරවල් හදනකොට මේක දාලා තියෙනවා inconvenience අපහසුතාව. අපහසුතාව තේරුමත් එක ලියන්න. ඒතර අපහසුතාව සඳහා for කියන්නේ සඳහානේ. හරි. මට ඕන සමාව ඉල්ලන්න අපහසුතාව සඳහා. මොන අපහසුතාවද? ඒකට මුහුණ දෙනවා. face by. face කියන්නේ මුහුණ දෙනවා by. මෙන්න මේගොල්ලෝ විසින් මුහුණ දෙන අපහසුතාව. හරි. face මුහුණ දෙනවා. මුහුණ දුන්නා. by විසින් by the residents of your area. residents of your area කියන්නේ ප්‍රදේශවාසී. ප්‍රදේශවාසීන්. හරි. ප්‍රදේශවාසීන් face කියන්නේ මොන දුන්නා. by කියන්නේ විසින්. හරි දිග වාක්‍යයක් වුණාට තේරුම සරලයි. වචනේ ගන්න පුළුවන්. ප්‍රදේශවාසීන් විසින් මුහුණ දුන්න අපහසුතාව. මොකක් නිසාද? due to නිසා නැත්නම් හේතුවෙන් due to improper disposal of garbage. ඒක තමයි improper disposal of garbage. ඒ කියන්නේ නිසියාකාර නොවන කුණු බැහැර කිරීම. හරි වචනේ තේරුම ගන්න. I would like to apologize. මට සමාව ඉල්ලන්න ඕන for the inconvenience. අපහසුතාව සඳහා. මොන අපහසුතාවද? ප්‍රදේශවාසීන් මුහුණ දුන්නු අපහසුතාව සඳහා. මොකක් නිසාද? නිසියාකාර නොවන කුණු බැහැර කිරීම නිසා ප්‍රදේශවාසීන් මුහුණ දුන්නු අපහසුතාව සඳහා මට සමාව ඉල්ලන්න ඕන. හරි improper කියන්නේ තේරුම දෙන්න දින උඩ. නිසියාකාර නොවන කැලිකසල බැහැර කිරීම, කුණු බැහැර කිරීම. හරි ඔන්න හඳුන්වා දීමේ ඡේදය ඉවරයි. කෙටියෙන් ලියන්න.
එක වාක්‍යයි. හරි. කමාවක් දැම්ම එක වාක්‍යයක් මෙතන තියෙන්නේ. ෆස්ට් පැරග්‍රාෆ් එක ඉවරයි. හරි. තව විනාඩි 10ක් ඉන්න. ඊට පස්සේ ගොඩක් ඉන්ටරෙස්ටිං වැඩක් තියෙනවා. මේක ඉවරෙච්ච ගමන්. හරි. දැන් මොනවද කොහොමද ප්‍රශ්න විසඳන්න යන්නේ? කොහොමද කැලිකසල ඉවත් කරන්න යන්නේ? මට ඔයගොල්ලන් යෝජනා දෙන්න. නගරාධිපතිලා යෝජනා දෙන්න. කොහොමද ප්‍රශ්න විසඳන්නේ? පැව් බැම්මේ හැමතැනම කුණු දාලා කොහොමද විසඳන්නේ ප්‍රශ්නේ? මොනවද කරන්නේ? How are you going to solve this problem? කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ? How are you going to solve this problem? සඳිල් යෝජනාවක් කිය. Let me. තිසාරා මලින්ද යෝජනාවක්. කොහොමද කැලිකසල ප්‍රශ්න විසඳන්නේ? දැන් ඒවා හිතන්න ඕනේ දැන්. නිර්මාණශීලී වෙන්න ඕනේ. Recycle. මොකද? Recycle. Recycle කරන්න යනවා. Very good. We are going to recycle. ප්‍රතිචක්‍රීකරණය කරන්න යනවා. හරි. තව යෝජනාවක්. Another suggestion. හරි. ඒවත් හිතන්න ඕන. හරි මම දෙන්නම්. අපි කියමු මෙහෙම. ඊළඟ ඡේදය. Second paragraph එක. The council has taken. නගර සභාව කෙටියෙන් කිව්වා the council has taken. අරගෙන තියෙනවා. has එක past participle කියන්නේ present perfect. අරගෙන තියෙනවා. The few measures පියවර කිහිපයක්. සිංහල තේරුම මම දෙන්නම්. To solve this problem. හරි ඉස්සරහට තමයි ගන්න ඉන්නේ. ඒකට කියන්නේ අරගෙන තියනවා කියලා. එහෙම තමයි නගරාධිපතිලා. අරගෙන තියනවා a few කිහිපයක්. measures කියන්නේ පියවර. solve කියන්නේ විසඳනවා. to solve කියන්නේ විසඳන්නට. to කියන්නේ අයන්නේ. විසඳන්නට this problem මේ ප්‍රශ්නේ. එහෙනම් නගර සභාව පියවර කිහිපයක් අරගෙන තියෙනවා මේ ප්‍රශ්නය විසඳන්නට. හරි මම ඉස්සෙල්ලාම කියනවා අර ලොකු කුණු බක්කි පොලිතින් වෙනම දිරන නොදිරන වෙන වෙනම දාන්න ඒ විදිහට තියන්න යනවා කියලා. ඉස්සෙල්ලා දාන්න එපා එතන මිනිස්සු බහැර කරන ඒවා. හරි. අපි මේ දේ කරන්නයි යන්නේ. We are going to කියන්නේ කිසියම් දෙයක් කරන්න යනවා. We are going to මතකද මේ ඉගෙන ගත්තා grammar වලට. We are going to place. place කියන්නේ තියනවා මෙතන verb එකක් මෙතන place කියන්නේ ක්‍රියාපදයක් මේක. තියන්න යනවා. දැන් keep කියන්නත් පුළුවන්. අපි ස්ථානගත කරන්න යනවා. ඉතින් place කියන්නේ තියනවා කියන එක. large විශාල garbage bins. විශාල කුණු බක්කි. large විශාල garbage bins කියන්නේ කුණු බක්කි. හරි කුණු දාන භාජන. around that area. ඒ ප්‍රදේශයේ අවට around අවට නැත්නම් වටේට අවට කියලා ගන්න මෙතන. that area. ඒ ප්‍රදේශයේ අවට. we are going to place. අපි තියන්න යනවා විශාල කුණු බක්කි ඒ ප්‍රදේශයේ අවට. මිනිස්සුන්ට කුණු බක්කි වලට දාන්න පුළුවන්. දිරණ ඒවා වෙනම නොදිරණ ඒවා වෙනම. නොදිරණ ඒවා මොකද ප්‍රතිචක්‍රීකරණය කරනවා දිරණ ඒවා කොම්පෝස්ට් හදන්න ගන්නවා. හරි ඔන්න පළවෙනි පියවර. එතනින් හරියන්න ඕනේ නැහැ. තවත් විස්තර ගන්න අවශ්‍ය නැහැ.
කෙටියෙන් ලියන්නේ. එක පියවරක් හරි. එක විසඳුමක් හරි. හරි. මීට අමතරව ඒ ඡේදෙම ලියන්න. මෙතන ලියන්න. මවුලින් දාන්න. ඡේද වෙන් කරන්න එපා. මීට අමතරව කියන්නේ apart from that. තේරුම මීට අමතරව. මේ වගේ වචන පාවිච්චි කරාම හොඳ ෆ්ලෝ එකක් තියෙනවා. ඕගනයිසේෂන් එක හොඳයි. සංවිධාන ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු 10න්. ඒ ලකුණු දෙක ලේසියෙන් ගන්න පුළුවන් මේ වගේ ෆෝමැට් එකකට ලියනවාට මේ වගේ වචන පාවිච්චි කරනකොට හොඳ ගලා යාමක් තියෙනවා. මීට අමතරව apart from that a few signboards a few කිහිපයක් signboards සංඥා පුවරු සංඥා පුවරු කිහිපයක් බෝඩ් දානවා with warning instructions with එතන සහිත warning අනතුරු අඟවන instructions හරි අනතුරු අඟවන උපදෙස් සහිත කුණු දැම්මොත් දඩ ගහනවා ඒ වගේ අනතුරු අඟවන උපදෙස් සහිත සංඥා පුවරු ටිකක් දානවා නැත්නම් කුණු දාන කෙනෙක්ව ඇඳලා එයාගේ ඔළුවට අන් දෙකක් දාලා ඒ වගේ පින්තූරයක් ඇඳලා දානවා ඊට පස්සේ දඩ ගහනවා කියලා හිරේ දානවා කියලා මොනවා හරි දඬුවම දෙනවා කියලා දානවා හරි එහෙනම් අනතුරු අඟවන උපදෙස් සහිත සංඥා පුවරු බෝඩ් හයි කරනවා බෝඩ් හරි a few signboards තමයි මේ වාක්‍යයේ කර්මය ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ආවා කර්මය ඉස්සරහට ආවා කියන්නේ මේක පැසිව් වොයිස් වාක්‍යයක් හරි සංඥා පුවරු කිහිපයක් අනතුරු ඇඟවීමේ උපදෙස් සහිත සංඥා පුවරු තමයි කොහොම හරි වාක්‍යයේ කර්මය එන පැසිව් වොයිස් වාක්‍යයක් ඒව සවිකල යුතුයි සවි කරනවා simple future passive voice දාමු will be put up කියන්නේ සවි කරනවා put up සවි කරනවා will be put up ඒ කියන්නේ කිසියම් කෙනෙක් විසින් අනාගතයේ සවි කරනවා passive voice දන්නවා කියලාත් පෙන්නන්න අනාගතයේ සවි කරાવી put up සවි කරනවා will be put up අනාගතයේ සවි කරાવી හරි එහෙනම් බෝඩ් කීපයකුත් සවි කරනවා put up සවි කරනවා හරි පියවර දෙකක් කිව්වා තව එක පියවරක් දාමු ඊට පස්සේ ලෙටර් එක ඉවර කරමු හරි මේව කළා ඔක්කොම කළාට වැඩක් නැහැ ඒක පොඩ අධීක්ෂණය කරන්න ඕනේ හරියට වැඩේ වෙනවද කියලා හරි ලියන්න මෙහෙම relevant council members අදාළ නගර සභා සමාජිකයෝ අදාළ නගර සභා සමාජිකයෝ අදාළ staff members කියලා අදාළ නගර සභාවේ staff members ලා කාර්ය මණ්ඩල සමාජිකයෝ staff members කාර්ය මණ්ඩල සමාජිකයෝ will monitor ඒගොල්ලෝ මොනිටර් කරાવી හරි අධීක්ෂණය කරાવી will monitor අධීක්ෂණය කරાવી the area ප්‍රදේශය හරි will monitor අධීක්ෂණය කරાવી හරි එහෙනම් අදාළ නගර සභාවේ ඒකට අදාළව ඉන්න කාර්ය මණ්ඩල සමාජිකයෝ නගර සභාවේ වැඩ කරන අය ඒ ප්‍රදේශයේ අධීක්ෂණය කරાવી නිතරම frequently often කියන එක always කියන එක නිතරම හරි නිතරම අධීක්ෂණය කරાવી to see the progress දියුණුව බලන්න to see බලන්නට දකින්නට progress දියුණුව වැඩේ සාර්ථකද කියලා බලන්න
නිරීක්ෂණය කරනවා. අධීක්ෂණය කරනවා. will monitor අධීක්ෂණය කරાવી. හරි. ඔන්න පියවර ටික හරි. මේ ටික ලියවන්න ඇති. relevant council members අදාළ නගර සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයෝ staff members ලා will monitor අධීක්ෂණය කරાવી අදාළ ප්‍රදේශය නිතරම. මොකටද මේ මොනිටර් කරන්නේ? to see the progress. දියුණුව බලන්නට වැඩේ වෙනවද කියලා. තාමත් කුණු දානවද? හරියට බක්කි වල කුණු දානවද? ඒ ටික බලන්න. හරි. අවසානයේට අවසාන ඡේදේ. හරි. ඊළඟ ඡේදේ ඉවරයි. වාක්‍ය දෙකයි. I will make sure මම තහවුරු කරන්නම්. make sure තහවුරු කරනවා. නැත්නම් වග බලා ගන්නවා. මම වග බලා ගන්නම්. I will make sure that this situation මේ තත්ත්වය this situation කියන්නේ මේ තත්ත්වය will not recur. recur කියන්නේ දිගටම සිදු වෙනවා. දිගටම වෙනවා. හරි. this situation මේ තත්ත්වය will not recur. දිගටම සිදු වෙන්නේ නැහැ කියලා මම වග බලා ගන්නවා. හරි. දිගටම මේ කුණු දැමීම සිදු නොවෙන්න මම වග බලා ගන්නවා. ආපහු එමුණත් අපිට කියන්නේ. ආපහු කුණු දැම්මොත් කියන්නේ. please කරුණා කරලා bring to our notice. please bring to our notice. bring to our notice කියන්නේ අපගේ අවධානයට යොමු කරන්න. අපගේ අවධානය නැත්නම් අපගේ නිරීක්ෂණයට යොමු කරන්න නැත්නම් ගේන්න. please bring to our attention කියන එකම තමයි. මේ වචන වැදගත්. ඒව දැම්මම විශේෂ ලකුණු ගන්න පුළුවන් කඩපාඩම් කරගන්න. please bring to our notice. කරුණා කරලා අපගේ අවධානයට යොමු කරන්න. එතන ඕන attention කියන අපුණ notice එන්න. please bring to our attention. ක්‍රම දෙකම හරි. notice සහ attention දෙක එකක් දාන්න. if this happens again මේක ආපහු සිදු වුණොත් මම කෙටියෙන් ලියුවා this happens මේක සිදු වෙනවා again ආපහු if this happens again මේක ආපහු සිදු වුණොත් හරි කියන්නේ මෙතන what කියන එක සිදු වුණොත් happen සිදු වෙනවා if happen සිදු වුණොත් මේක නැවත සිදු වුණොත් මේක නැවත සිදු වුණොත් කරුණා කරලා අපගේ අවධානයට යොමු කරන්න. ඉවරයි. අන්තිමට thank you කියලා කිව්වා. කමා yours faithfully ඔබගේ විශ්වාසනීය දාන්න ඔයගේ sign එක. එතන sign එක දාන්න. write your signature, put your signature. හරි signature එක දැම්මා. ඊට පස්සේ ඔයගේ නම ලියන්න. හරි. අපි තුන් නගරාධිපතිගේ නම. ඔයගේ නම ලියන්න තියෙන ඔයගේ නම ලියන්න. මේ විදිහට ලියන්න. මම නම ලියන්න මේ විදිහට. හරි.
Write your name with initials. Initials එක වගේ නම ලියන්න. එයා තමයි මේය. Municipal Council දන්පිටිය. දන්පිටිය Municipal Council එක කෙටියෙන් ලියන්නත් පුළුවන්. දන්පිටිය Council කියලා ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. හරි. Thank you. Yours faithfully. ඊට පස්සේ අස්සන දැම්මා. මේ යටින් ලියන්න ඉඩ නැති නිසා මම උඩින් ලිව්වේ. ඔයාගේ නම දාන්න. ඊට පස්සේ ඔයා කවුද කියලා කියන්න. හරි ඔය විදිහට හරියට ලියුවොත් ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. O level අනිවාර්ය ප්‍රශ්නයක්. හරි මේකට අදාළව අර කටපාඩම් කරගන්න ඕන වාක්‍ය. හරි ඒ ටික මම දෙන්නම්. ඒක තව කිහිපයක් තියෙනවා මම group එකකට දාන්නම් PDF එකක් තියෙනවා. අර පිට තියෙන කිව් පිටු දෙකට ඒ වාක්‍ය ටික දෙන්නම් ලබන සතියේ. හරි. ඒ ඉවරයි නේද? සඳිල් හරිද? හරි සර්. හරි තිසාරා? හරි සර්. හරි. හැමෝම හරිනේ? නෙත්මි මලින්ද හරිනේ? හරි එහෙනම් එන්න ඔව්. ඉන්ටරෙස්ටිං වැඩක් තියෙනවා. අපි එක ලියමු. මේ ඔක්කොම ඇක්ටිවිටිස් කරනවා. පිටුව 48න් turn to page number 48. පිටුව 48. හරි පිටුව 48. අච්චි පොතේ පිටුව 48. පිටුව 48 read and enjoy. කියවලා රස විඳින්න. enjoy රස විඳිනවා. කියවලා රස විඳින්න. හරි. චාලි චැප්ලින්ගේ දන්නවනේ විකට නළුවෙක්. a hilarious actor විකට නළුවෙක්. චාලි චැප්ලින්ගේ කියමනක් තියෙනවා a day දවසක් without laughter without කියන්නේ නැතුව laughter සිනහව නැතුව දවසක් is වෙනවා a day දවසක් wasted අපතේ හැරිය සිනහව නැති දවසක් අපතේ හැරිය දවසක් වෙනවලු. ඒ කියන්නේ මොකද්ද? සිනහව නැති දවසක් සිනහවෙන් තොරව ගත කරපු දවසක් අපතේ හැරිය දවසක් වෙනවලු. කියන්නේ හැමදාම hina වෙලා ඉන්න කියන එක. හරි. hina වෙන්න පොඩි jokes කිහිපයක් තියෙනවා. හරි. බලමු. නිකන් කියවලා රස විඳින්න තියෙන්නේ. වැඩක් නැහැ. activities නැහැ. So you also can be happy. teacher කියනවා මෙහෙම. සඳලිල් නෙමෙයි සඳලි. go to the map එකට යන්න සිතියමට යන්න. හරි සිතියමට යන්න and find ගිහිල්ලා හොයාගන්න ඕස්ට්‍රේලියා. ගිහිල්ලා ඕස්ට්‍රේලියාව හොයාගන්න. එහෙනම් map එකේ ඕස්ට්‍රේලියාව හොයාගන්නයි තියෙන්නේ. සඳලිට අග්ගල හොයාගෙන. සඳලි is clever, she is clever. හොයාගෙන කියනවා here it is. මෙන්න ඒක. here it is. මෙන්න තියෙනවා. here මෙන්න it ඒක is තියෙනවා. මෙන්න ඒක තියෙනවා. එහෙනම් ඕස්ට්‍රේලියාව හොයාගත්තා. ටීචර් කියනවා very good. ගොඩක් හොඳයි. now children දැන් ළමයි who discovered කවුද හොයාගත්තේ ඕස්ට්‍රේලියා? කවුද හොයාගත්තේ ඕස්ට්‍රේලියාව? discovered හොයාගත්තා. කවුද හොයාගත්තේ ඕස්ට්‍රේලියාව? class පන්ති ළමයි උත්තර දෙනවා. පන්ති උත්තර දෙනවා සඳලි. ඕස්ට්‍රේලියාව හොයාගත්තේ සඳලිලු. හරි. එතකොට ටීචර් අදහස් කළේ කවුද ඕස්ට්‍රේලියාව මුලින්ම හොයාගත්තේ කියලා ගවේෂකයා. හරි. නමුත් පන්ති උත්තර දෙන්නේ සිතියමේ සඳලිනේ හොයාගත්ත සිතියමේ සඳලි තමයි ඕස්ට්‍රේලියාව හොයාගත්තේ මැප් එකේ. නිසා පන්ති ළමයි උත්තර දෙනවා සඳලි කියලා. හරි ඒ උත්තරෙත් හරිනේ. හරි තව එකක්. son පුතා කියනවා great news. නියම ප්‍රවෘත්තියක්. විශිෂ්ට ආරංචියක්. නැත්නම් නියම ප්‍රවෘත්තියක්. the teacher said ගුරුතුමා කිව්වා we it
weed ඒ කියන්නේ we would කෙටි කළාම we would කෙටි කළා weed we would have අපිට තියෙන්න පුළුවන් would කියන මෙතන පුළුවන් තවත් තේරුම් තියෙනවා මෙතන තේරුම් පුළුවන් have තියෙනවා අපිට තියෙන්න පුළුවන් ලියන තේරුම we would have කියන අපිට තියෙන්න පුළුවන් a test පරීක්ෂණයක් test එකක් today අද අපිට අද test එකක් තියෙන්න පුළුවන් come rain or shine හරි come rain or shine කියන්නේ idiom එකක් ඉංග්‍රීසි වල හරි ඒ කියන්නේ ඒකට වෙනස් තේරුමක් තියෙන්නේ මතු පිට තේරුම නෙමෙයි come rain or shine come rain or shine කියන්නේ මොනවා වුණත් හරි මොනවා වුණත් come rain or shine කියන්නේ මොනවා වුණත් අපිට අද ටෙස්ට් එකක් තියෙන්න පුළුවන් කියලා පුතා කියනවා අම්මට හරි come rain or shine කියන්නේ මොනවා වුණත් ඒ තේරුම තියෙනවා ඊට අමතරව මේ තේරුම ගන්නත් පුළුවන් rain කියන්නේ වැස්සනේ or shine කියන්නේ පායනවා දිලිසෙනවා shine වෙනවා දිලිසෙනවා ඒ කියන්නේ හොඳට පායනවා එහෙනම් වැස්සත් පෑවුවත් ටෙස්ට් එකක් තියෙන්න පුළුවන් හරි එහෙනම් කාලගුණය කුමක් වුණත් කියන තේරුමක් තියෙනවා අපි එක තේරුමක් තමයි මොනවා වුණා ටෙස්ට් එකක් තියෙනවා අනිත් තේරුම තමයි කාලගුණය කුමක් වුණත් ඒ තේරුම ගන්නත් පුළුවන් තේරුම් දෙකම හරියක් හරි අම්මා කියනවා එන පුතා කියනවා අද මොන තත්වයක් යටතේ වුණත් අපිට ටෙස්ට් එකක් තියෙනවා හරි පුතා අදහස් කරන්නේ අද වැස්සත් අද පෑවුවත් ටෙස්ට් එකක් තියෙනවා කියලා ඒකයි පුතා අදහස් කරන්නේ අම්මා කියනවා what's so great what මොකද්ද what is so great මොනවද ඒ තරම් නියම so ගොඩක් great නියම මොකද්ද ගොඩක් නියම about it ඒ ගැන about කියන්නේ ගැන it ඒක ගැන මොකද්ද ඔය තරම් නියම අයියෝ ඔච්චර සතුටු වෙන්නේ පුතා කියනවා it's snowing it is snowing හිම වැටෙනවා snowing කියන්නේ හිම වැටෙනවා හිම වැටෙමින් තියෙනවා present continuous හිම වැටෙමින් තියෙනවා it is snowing හරි එහෙනම් වහින්නෙත් නැහැ පායන්නෙත් නැහැ ඒ කියන්නේ ටෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ වැස්සොත් පුතාට අනුව වැස්සොත් ටෙස්ට් එකක් හම්බ වෙනවා පෑවුවත් ටෙස්ට් එකක් හම්බ වෙනවා දෙකම වෙන්නේ නැහැ ඒ කියන්නේ ටෙස්ට් එක නැහැ හිම වැටෙනවා හරි හැබැයි ටීචර් අදහස් කළේ කුමන තත්ත්වයක් යටතේ වුණත් තියෙනවා කියලා ඇත්තටම ටෙස්ට් එක තියෙනවා හරි පිටු 49 how old were you ඔයාගේ වයස කීයක් වුණාද how old were you how old are you ඔයාගේ වයස කීයද වර්තමාන how old were you ඔයාගේ වයස කීයක් වුණාද අතීතේ on your last birthday ඔබගේ පසුගිය උපන්දිනයේ දවසේ බලන්න birthday දවසක් on කියන preposition එක දානවා on sunday on monday on poya day on birthday on your last birthday last පසුගිය ඔබගේ පසුගිය උපන්දිනයේ දවසේ ඔයාගේ වයස කීයද ස්ටුඩන්ට් ශිෂ්‍යයා උත්තර දෙනවා 9යි අවුරුදු 9යි හරි ටීචර් කියනවා how old will you be කියන්නේ වෙනවා ඔයා කීයක් වේවිද ඔයාගේ වයස අවුරුදු කීයක් වේවිද on your next birthday ඔයාගේ ඊළඟ උපන්දිනයේ දවසේ next ඊළඟ 11යි කියලා උත්තර දෙනවා ගිය අවුරුද්දේ 9යි පසුගිය උපන්දිනයේ දවසේ 9යි හරි ඊළඟ උපන්දිනයේ දවසේ 11යිලු ඒක වෙන්න බෑනේ ටීචර් කියනවා that's not possible ඒක වෙන්න බෑ possible කියන්නේ වෙන්න පුළුවන් not possible වෙන්න බෑ that කියන්නේ ඒක වෙන්න බෑ that is not possible think again නැවත හිතන්න think හිතන්න again නැවත හිතන්න student උත්තර දෙනවා it is the truth ඒක තමයි ඇත්ත truth ඇත්ත I am 10 years today I am 10 today මට අද වයස 10යි මට අද වයස 10යි එහෙනම් අද birthday එක එහෙනම් අද 10යි අද birthday එක කලින් birthday එකේදී 9යි එහෙනම් ටීචර් හානි ඊළඟ birthday එකේදී කීයද කියලා ඊළඟ birthday එකේදී 11යි හරිද ටීචර් හානි ඊළඟ birthday එකේදී කීයද අද birthday එක වෙලා ඉවරයිනේ ඊළඟ birthday එකේදී 11යි හරිද ඊළඟ එක question and answer Q&A කියන්නේ question and answer ප්‍රශ්නය සහ පිළිතුර question එක මේකයි what do you call what මොකද්ද do you call මොකද්ද ඔයා කියන්නේ call කියනවා and alligator හැලකිඹුලා alligator හැලකිඹුලා
in a vest in කියන්නේ ඇතුලේ a vest දැනියම දැනියමක් ඇතුලේ ඉන්න හැලකිඹුලට ඔයා මොකද්ද කියන්නේ? හරි vest කියන්නේ බැනීම alligator හැලකිඹුල. මොකද්ද නම? an investigator. හරි පොලිසියේ ඉන්නේ සාමාන්‍යයෙන් an investigator පරීක්ෂකයා කිසියම් දෙයක් ගැන විමර්ශනය කරන කෙනා විමර්ශකයා පරීක්ෂකයා an investigator. හරි කොහොමද ඒක ආවේ? බලන්න in කියන්නේ ඇතුලේ west කියන එක තියෙනවා west කියන බැනීම එක තියෙනවා investigator ඇතුලේ alligator එකෙන් කොටසකුත් තියෙනවානේ ඒකට එකෙන් හදලා තියෙනවා ඒගොල්ලෝ එහෙම in තියෙනවා ඇතුලේ west බැනීම ඇතුලේ alligator කියන එකෙන් අරන් තියෙනවා igator කියලා හරි invest alligator තිබ්බම වඩා හොඳයි හරි investigator කියන්නේ පරීක්ෂකයා පරීක්ෂණ කරන කෙනා හරි ඊළඟ එක what happens මොකද වෙන්නේ if you eat ඔයා කනවා if you eat ඔයා කෑවොත් yeast අර පාන් වලට පිපෙන දාන්න yeast and shoe polish සපත්තු polish හරි ඔයා සපත්තු polish සහ yeast කෑවොත් මොකද වෙන්නේ කියලා අහනවා සාමාන්‍ය yeast කෑවොත් මොකද වෙන්නේ පිපෙනවානේ හරි ප්‍රසාරණය වෙනවා shoe polish වලින් දිලිසෙනවා අන්න එපා හරි every morning සෑම උදෑසනම you will rise and shine සෑම උදෑසනම you will rise ඔයා rise වෙනවා කියන්නේ ඉහළට යනවා ඒ කියන්නේ පිපෙනවා කියන එක ඔයා පිපේවි ඔයා ඉහළට යාවි ඔයා වර්ධනය වේවි and shine ඒ වගේම ඔයා දිලිසේවි ඒ shoe polish තියෙනවනේ සපත්තු polish නිසා ඔයා දිලිසේවිලු හරි now yeast නිසා rise වේවි shoe polish නිසා shine වේවිලු හරි ඊළඟ එක ඒව කරන්න යන්න එපා a woman කාන්තාවක් entered ඇතුල් වුණා a shop එකකට කඩේකට කාන්තාවක් කඩේකට ඇතුල් වුණා and so ඇතුල් වෙලා දැක්කා a little dog පුංචි බල්ලෙක්ව දැක්කා she asked ඇය ඇහුවා shopkeeperගෙන් මුදලාලිගෙන් ඇහුවා does your dog bite ඔයාගේ බල්ලා හපා කනවද bite හපා කනවා does your dog bite ඔයාගේ බල්ලා හපා කනවද කියලා ඇහුවා the shopkeeper said මුදලාලි උත්තර දුන්නා no නැහැ my dog does not bite මගේ බල්ලා හපා කන්නේ නැහැ හරි මගේ බල්ලා හපා කන්නේ නැහැ කියලා කිව්වේ අර කඩේ ඉන්න බල්ලා නෙමෙයි හරි the woman tried කාන්තාව උත්සාහ කළා to pet සුරතල් කරන්නට එතන pet කියන නාම පදයක් නෙමෙයි සුරතලා නෙමෙයි සුරතල් කරනවා ක්‍රියාපදයක් verb එකක් දාන්න හරි කාන්තාව උත්සාහ කළා සුරතල් කරන්න the dog බල්ලව and සහ the dog bit කියන්නේ bite එකේ past tense හපා කෑවා her ඇයව බල්ලා ඇයව හපා කෑවා හරි මුලින්ම a woman කියලා කියනවා අපි අඳුරන්නේ මොන කාන්තාවද කියලා කාන්තාවක පස්සේ කියනවා දන්න නිසා the woman හරි දෙවෙනි වතාවට කියද්දි the දානවා a එක the වෙනවා එකක් පොඩ්ඩක් දැනගන්න හරි මුලින්ම a dog a little dog පස්සේ the dog පස්සේ දන්නවනේ ඒක මුලින් බල්ලෙක් පස්සේ බල්ලා මොන බල්ලාද කියලා දන්නවා බල්ලා නම් දන්නවනේ the dog හරි එහෙනම් බල්ලා හපා කෑවා මොකද වෙන්නේ ඌයි ගන්නවා ouch කියන්නේ ඌයි නම් මොන හරි බල්ලෙක් හපා කෑවොත් නැත්නම් මොකට හරි ඇඟිල්ල අහුනොත් වේදනාවක් වද කියන්නේ ඉංග්‍රීසි වලින් ouch she exclaimed ඇය කෑ ගැහුවා exclaimed කියන්නේ කෑ ගැහුවා හඬ නගා කිව්වා කෑ ගැහුවා didn't you say ඔයා කිව්වේ නැද්ද your dog ඔයාගේ බල්ලා doesn't bite හපා කන්නේ නැහැ කියලා ඔයාගේ බල්ලා හපා කන්නේ නැහැ කියලා ඔයා කිව්වේ නැද්ද කියලා අහන මුදලාලිගෙන් හරි මුදලාලි කියන්නේ මගේ බල්ලා හපා කන්නේ නැහැ කියලා the shopkeeper replied මුදලාලි පිළිතුරු දුන්නා
that is not my dog. ඒ මගේ බල්ලා නෙමෙයි. හරි ඒ කඩේට ආපු වෙන බල්ලෙක්. මේ මගේ බල්ලා නෙමෙයි. මගේ බල්ලා හපා කන්නේ නැහැ. මේ ඉන්නේ මගේ බල්ලා නෙමෙයි. එයා ගැන මන් දන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා riddles කිහිපයක්. activity 11. ඒකත් interesting. group work කණ්ඩායම් ක්‍රියාකාරකමක්. collect jokes. collect එකතු කරන්න jokes. විහිළු එකතු කරන්න. like these මේවා වගේ. like කියන්නේ වගේ these මේවා වගේ විහිළු එකතු කරන්න. හරි. and prepare පිළියෙල කරන්න. a booklet පොත් පිංචයක්. book කියන්නේ පොත, booklet කියන්නේ ඊට වඩා පොඩි පොතක්. ඒ කියන්නේ පොත් පිංචයක්. පොත් පිංචයක් පිළියෙල කරන්නලු. share them. share හුවමාරු කරගන්න them ඒවා හුවමාරු කරගන්න with your friends ඔයාගේ යාළුවෝ එක්ක ඔයාගේ යාළුවෝ සමග. හරි. ඒතර මේ වගේ jokes කීපයක් හදන්න බලන්න. නිර්මාණ කරන්න. group work එකක් තියෙනවා. හරි. activity 12. හරි. මේකත් ගොඩක් රසවත්. speaking කතා කිරීම තේරවිලි කිහිපයක් තියෙනවා. speaking ask අහන්න these මෙම riddles තේරවිලි. මෙම තේරවිලි අහන්න from your friends වාගේ යාළුවන්ගෙන්. your friends වාගේ යාළුවෝ from your friends වාගේ යාළුවන්ගෙන්. හරි. ඒක ඇක්ටිවිටිස් පොත අරන් කරන්න බෑ. මුකුත් ලියන්න එපා. උත්තරේ විතරයි ඕන. අපි හිතමු number 1. number 1 එකට උත්තරේ තියෙනවා මේ කියන්නේ තේරවිල්ල තියෙනවා why won't the elephant use the computer? why ඇයි won't use පාවිච්චි කරන්නේ නැත්තේ? will not use කෙටි කරාම won't use පාවිච්චි කරන්නේ නැත්තේ. කවුද? අලියා. the elephant. මොකද්ද? the computer. ඇයි අලියා පරිගණකය පාවිච්චි කරන්නේ නැත්තේ? උත්තරේ තියෙනවා යට A ද B ද C ද හොයලා ලියන්න. එහෙනම් number 1 A ද B ද C ද? හිතමු B කියලා. number 2 අපි හිතමු D කියලා. දාන්න බෑ. උත්තරේ දාන්න ටක් ගන්න. සර් පොතේ ලියනවද? ඔව් ඇක්ටිවිටිස් පොතේ. නැත්නම් මේකක පැන්සලෙන් කළත් ප්‍රශ්නයක් නැහැ. කැමැත්තා? එක්ක මේකෙන් පැන්සලෙන් කරන්න. එහෙම නැත්නම් ඇක්ටිවිටිස් කරන පොතේ. කැමැත්තා? උත්තරේ විතරයි ඕන. හරි ඉංග්‍රීසි තේරවිලිය. රිඩල්ස් කියන්නේ තේරවිලි. කලියර නම් කියන්න.
very interesting. ලොකු සිලබස් එකක් තියෙනවා කවර් කරන්න. ඒ කියන්නේ past papers එක කරනකොට Western Province හරි grade 6 to 11 ගත්තොත් ලොකුම පොත තියෙන ඔයගලන්ට. ඒකම past papers ගොඩක් දීගයි. හරි. O level past papers වගේ තමයි. ඒස ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් ඒ වැටි කරන්න වෙනවා. නැත්නම් ඒක ඩ්‍රීම් එකක් විතරයි. past papers දිගටම කරන්න. Western Province. Finished? කලිවරද? උත්තර හම්බුණාද? Have you found answers? සඳිලි ඉවරද? නෑ සර්. නෑ. නෙත්නි? නෑ සර්. නෑ. හරියට. Think differently. Think out of the box. Out of the box හිතන්න වෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිටතට හිතන්න වෙනවා. වෙනස් විදිහට නිර්මාණශීලීව හිතන්න. Be innovative. Be creative. බලමුද අපි? නැත්නම් වෙලාව අපරාදේ. හරි. මට උත්තර දෙන්න. හම්බුණාද? ඩිස්කස් කරමු. Number 1. Why? Why won't the elephant? ඇයි අලියා පාවිච්චි කරන්නේ නැත්තේ? Why won't the elephant use? Will not use. Won't use කියන්නේ පාවිච්චි කරන්නේ නැත්තේ. ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ අලියා පරිගණකය? මොකද හේතුව? B. B. Yeah. He is afraid of the mouse. He is afraid of. ඔහු බයයි මොකටද? mouse එකට. හරි. කම්පියුටර් එකේ mouse එකට මෙයා බයයි. හරි. ඒක අනිත් අර්ථය තමයි ඔහු mouse කියන සාමාන්‍ය මීයානේ. අලියා මීයාට බය නිසා කම්පියුටර් එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒකට උත්තරේ number 1 B. Okay. Number 2. Where? කොහෙද? Can you find? ඔයාට හොයාගන්න පුළුවන්. කොහෙද ඔයාට හොයාගන්න පුළුවන්? An ocean. සාගරයක් without water. ජලය නැති. without නැතුව. ජලය නැති සාගරයක් ඔයාට කොහෙන්ද හොයාගන්න පුළුවන්? කොහෙද හොයාගන්න පුළුවන්? උත්තරේ C. C on a map. සිතියමකනේ.
සිතියමක් මත. හරි සිතියමේ ඉන්දියන් ඕෂන් කියලා තියෙනවා. හැබැයි වතුර තියනවද නැහැනේ. සිතියමේ තියෙන සාගරේ වතුර නැහැ. හරි ඔන්න මැප්. සිතියමක අපිට හොයාගන්න පුළුවන් ජලය නැති සාගරයක්. number 3 why a did go කියන්නේ ගියේ. කවුද ගියේ? why did the computer go? ඇයි පරිගණකය ගියේ? to the doctor වෛද්‍යවරයා ළඟට. හේතුව F it had a virus. එයාට තිබ්බා වෛරස් එකක්. එයාට හැදුනා වෛරස් එකක්. කම්පියුටර් වෛරස් කියලා කියනවනේ. පරිගණක වෛරස්. F වෛරස් එකට බෙහෙත් ගන්න ડોක්ටර් ළඟට ගියා. මේ ડોක්ටර්ස් ළඟ නම් වෛරස් වල බෙහෙත් නෑ වගේ තමයි ඉතින්. හරි number 4. What is white? කියන්නේ වෙස්ටර්න් මෙඩිසින් වල නැහැ. සිංහල මෙඩිසින් වල තියෙනවා. What is white? මොකද්ද සුදු? When it is dirty. ඒක අඳුරු ඒක කිලිටි විට. dirty කියන්නේ කිලිටි. එනඩ දෙන්න. hello. දැන් ක්ලාස් එක අතරේ ඉන්නේ. තාම ඉවර නෑ. ඉවර නෑ මිස් තාම. Oh, yeah, wait, please. I locate this. What is white? Mokadda sudu. When vita. It is dirty. Dirty again kilutu. Kilutu vita sudu ilu. Kilutu nama sudu paatailu. And black kalu paatai. When it is clean. When vita it is clean. Eka pirisindu vita. Clean pirisindu. Eka pirisindu vita kalu paatai. කිලුට උනහම සුදු පාටයි මොකද්ද? උත්තරේ D. A blackboard. කළු ලෑල්ල පිරිසිදු නම් කළු පාටයි. චෝක් වලින් ලියලා අපිරිසිදු නම් සුදු පාටයි. number 5. What always falls? What මොකද්ද always නිතරම falls වැටෙන්නේ? මොකද්ද නිතරම වැටෙන්නේ? and never කවදාවත් නැහැ gets hurt කවදාවත් තුවාල වෙන්නේ නැහැයිලු. මොකද්ද? gets hurt කියන්නේ තුවාල වෙනවා. කවදාවත් never කියන්නේ කවදාවත් නැහැ. never කවදාවත් නැහැ gets hurt තුවාල වෙනවා. කවදාවත් තුවාල වෙන්නේ නැහැලු. හැමදාම වැටුණත්. එතන නිතරම වැටුණත්. always falls නිතරම වැටෙනවා. මොකද්ද? J no. හිතන්න. නිතරම වැටෙනවා. E rain නේ rain වැස්ස නිතරම වැටෙනවා. වැටුණාට තුවාල වෙන්නේ නැහැ. E rain වැස්ස. number 6. What is මොකද්ද is වන්නේ මොකද්ද වෙන්නේ a robotගේ favorite snack ප්‍රියතම කෙටි ආහාරය. snack කියන්නේ කුඩා ආහාරය. බිස්කට් එකක් වගේ කුඩා ආහාරය. favorite ප්‍රියතම. මොකද්ද රෝබෝට්ගේ ප්‍රියතම කෙටි ආහාරය නැත්නම් කුඩා ආහාරය? මොකද්ද? K. computer chips නේ. computer chips. හරි chips කියලා කියන සාමාන්‍ය ආලපෙති වලට වගේ මෙතන computer chips. circuit එකේ තියෙන ඒවා. computer එකේ circuit එකේ තියෙන ඒවා. හරි. ඊට පස්සේ number 7. What is the longest word? longest superlative. එහෙනම් ද දානවා. දිගම මොකද්ද දිගම වචනේ? longest word දිගම වචනේ in the English language. ඉංග්‍රීසි භාෂාවේ. මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ දිගම වචනේ. H. Very good. උත්තරේ smiles සිනහව. සිනහවන්. and there is a mile. there is කියන තියෙනවා. අනත හේතුවක් කියනවා. ගන්න එතන තියෙන x වල තියෙනවා. there is a mile. හැතැක්මක් තියෙනවා. mile කියන්නේ හැතැක්මක්. between the first letter and the last. between කියන අතරේ දෙක අතරේ
the first letter පළමු අකුර සහ the last අවසාන අකුර අතරේ නම් ප්‍රථම අකුර සහ අවසාන අකුර අතරේ තියෙනවා මොකද්ද මයිල් එකක් තියෙනවා 60ක්මක් තියෙනවා එහෙනම් ගොඩක් දිග වචනයක් 60ක්මක් තියෙනවා එහෙනම් දිගම වචනේ ඒකද number 8 what letters කුමන වචනද are not in the alphabet අර මෙතන letters කියන්නේ වචනද කලින් කියපුවා ලියුම් මොන ලියුම්ද letters කියන්නේ මෙතන අකුරු නෙමෙයි sorry අකුරු නෙමෙයි අක්ෂර නෙමෙයි කුමන අකුරුද නෙමෙයි කුමන ලියුම්ද are not නැත්තේ in the alphabet alphabet එකේ නැත්තේ මොන ලියුම්ද උත්තරේ A. the ones කියන්නේ ඒවා in the mail තැපෑලෙන් එන ලියුම් තැපෑලෙන් එන ඒවා ඒ letters තැපෑලෙන් එන letters alphabet එකේ නැහැ A number 9 what can't be used passive voice මොකද්ද පාවිච්චි කරන්න බැරි what මොකද්ද cannot be used කිසියම් කෙනෙක්ට පාවිච්චි කරන්න බැරි can තියනවා be තියනවා past participle එක තියෙනවා cannot කෙටි කළාම can't negative form එක can be used පාවිච්චි කරන්න පුළුවන් කිසියම් කෙනෙක්ට cannot be used පාවිච්චි කරන්න බැහැ until තුරු it is broken ඒකත් passive voice ඒක කැඩෙනවා is broken ඒක කැඩෙන තුරු ඒක කිසියම් කෙනෙක් කඩන තුරු නැත්නම් කැඩෙන තුරු කියලා ගන්නත් පුළුවන් ඒක කිසියම් කෙනෙක් කඩන තුරු පාවිච්චි කරන්න බැහැලු මොකද්ද An egg. an egg I හැබැයි කඩන එක නම් පව් පිරෙනවානේ number 10 what letter මොන අකුරද what letter of the alphabet alphabet එකේ මොන අකුරද has got තියෙන්නේ එන alphabet එකේ මොන අකුරටද තියෙන්නේ lots of water ගොඩක් වතුර මොන අකුරටද G. G the sea කියන අකුරට ඒතර sea කියන එක මෙහෙමත් ලියන්න පුළුවන් sea කියලා කිව්වහම මෙහෙමත් අදහස් වෙනවා එහෙනම් මුහුදට ගොඩක් වතුර තියෙනවා හරි ඒ නිසා sea කියලා කියනවා ගොඩක් වතුර තියෙනවා කියලා උත්තරේ the sea letter C හරි why A is a river rich ගඟ rich පොහොසත් ඇයි ගඟක් පොහොසත් හේතුව J because නිසා it has ඒකට තියෙනවා two banks බැංකු දෙකක්ද එහෙමද එතන banks කියන්නේ මොනවද හරි මෙහෙම ගඟ යනවා හරි එතන banks කියන්නේ මෙතනක් තියෙන එක bank එකක් first bank මේ පැත්තේ අනිත් එක මේ පැත්තේ second bank එතන bank කියන්නේ මොනවද මෙතන ගම් යූරු දෙකක් තියෙනවා හරි ගම් යූරට කියන්නේ bank කියලානේ එහෙනම් ගම් යූරු දෙකක් තියෙනවා ගඟේ දෙපැත්තේ banks දෙකක් තියෙනවා ගඟට ඒ නිසා ගඟ පොහොසත්ලු ගම් යූරු දෙකක් තියෙනවා okay තාක් පොඩක් කෙටි මාතෘකාවක් තියෙනවා එන්න පිටුව 47 පිටුව 47ට පෙරලා turn to page number 47 මේකත් පොඩි කාලේ වල කරලා තියෙනවා adverbs ක්‍රියා විශේෂණ ලබන අවුරුද්දේ තායිත් තියෙනවා 11 හසරෙත් තියෙනවා ක්‍රියා විශේෂණ මේ සම්බන්ධයෙන් මම නෝට් එකක් ලබන සතියේ දෙන්නම් ග්‍රැමර් පොතේ පොඩි නෝට් එකක් කෙටියෙන් ෂෝට් නෝට් එකක් වගේ ඔතන මේක අපි කියව ගමු දැන් adverbs කියන ක්‍රියා විශේෂණ ක්‍රියාවිශේෂණයක් කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක් විස්තර කරනවා. ක්‍රියාවිශේෂණයකින් ක්‍රියාපදයක් විස්තර වෙනවා. උදාහරණයක් ගමු. He runs. ඔහු දුවනවා. he එක වචන නිසා ස්ථ අකුරක් ආවා. ඔහු දුවනවා. he තමයි කර්තෘ, දුවනවා තමයි ක්‍රියාපදයේ verb එක fast වේගයෙන්.
fast කියන්නේ runs කියන ක්‍රියාපදේ විස්තර කරන නිසා fast කියන්නේ ක්‍රියා විශේෂණයක් adverb එකක්. හරි එහෙනම් ක්‍රියා විශේෂණයකින් ක්‍රියාපදයක් විස්තර කරනවා. ඔහු දුවන ආකාරය විස්තර කරනවා. කොහොමද දුවන්නේ? දුවනවා කියන ක්‍රියාව වෙන ආකාරය විස්තර කරනවා. දුවන්නේ වේගයෙන්. දුවයි වේගයෙන්. දුවන්නේ කොහොමද? වේගයෙන්. එහෙනම් වේගයෙන් fast කියන්නේ දුවන ආකාරය විස්තර කරන නිසා ක්‍රියා විශේෂණයක්. ක්‍රියාපදේ විස්තර කරනවා. It describes how he runs. දුවන ආකාරය. Read the following sentences. හරි. ඒතර ආකාරය විස්තර කරන ක්‍රියා විශේෂණ තියෙනවා. ඒ වගේ වර්ග පහක් තියෙනවා. හරි. ක්‍රියාව සිදුවන කාලය විස්තර කරන ඒවා තියෙනවා. සිදුවන වාර ගාන විස්තර කරන ඒවා තියෙනවා. ඒ පහක් තියෙනවා. ඒ පහ මම ලබසදී කෙටියෙන් දෙන්නම්. හරි. Read the following sentences. කියවන්න පහත වාක්‍ය. Polythene bags. Polythene malu have been thrown away. හරි. have කියන තියෙනවා thrown away. ඉවතට වීසි කරලා. මේක passive voice නේ. polythene bags කියන්නේ කර්මය. එහෙනම් passive කරන්න ඕන. passive කරන්න ඕන නිසා මැදට been එනවා. එහෙනම් polythene bags have කියන තියෙනවා been thrown away කියන්නේ වීසි කරලා තියෙනවා. කිසියම් කෙනෙක් විසින්. carelessly. අපරික්ෂාකාරී ලෙස. හරි. thrown away කියන්නේ have been thrown away කියන්නේ ක්‍රියාපදේ. එතන දාගන්න have been thrown away කියන්නේ verb එක කියලා. cancel දාගන්න. have been thrown away කියන්නේ ක්‍රියාපදේ. verb එක. හරි. have කියන්නේ තියෙනවා been thrown away කියන්නේ වීසි කරලා. ක්‍රියාපදේ විස්තර කරනවා carelessly කියන ක්‍රියා විශේෂණය. adverb එක කොහොමද විසි කරලා තියෙන්නේ? අපරික්ෂාකාරී ලෙස. ක්‍රියාපදේ විස්තර කළා ක්‍රියා විශේෂණය. හරි තේරුණානේ? බොහෝ විට අගට ly එනවා ක්‍රියා විශේෂණ වල. හැමතිස්සෙම කියලා නැහැ. 95ක් අවස්ථාවලදී ly එනවා ක්‍රියා විශේෂණ වල අගට. එකකින් අඳුර ගන්න පුළුවන්. We have worked. අපි වැඩ කරලා තියෙනවා. present perfect. very hard. ගොඩක් මහන්සි වෙලා. හරි. have worked තමයි ක්‍රියාපදේ. දාගන්න have worked verb එක. වැඩ කරලා තියෙනවා කොහොමද? very hard. hard තමයි ක්‍රියා විශේෂණය. වැඩ කරලා තියෙනවා කොහොමද? verb එක විස්තර කරනවා මහන්සි වෙලා. වැඩ කරලා තියෙනවා කොහොමද? මහන්සි වෙලා. එහෙනම් මහන්සි වෙලා කියන්නේ වැඩ කළ ආකාරය විස්තර කරන නිසා ක්‍රියා විශේෂණයක්. එතන very කියන්නේ ක්‍රියා විශේෂණයක් තමයි. ගොඩක් මහන්සි වෙලා. ගොඩක් කියන්නේ වෙනම ගත්තොත් ඒකත් adverb එකක්. කොච්චර දුරට මහන්සි වෙලාද කියලා විස්තර කරනවා. ඒතර very එකෙන් විස්තර වෙන්නේ මෙන්න මේ hard කියන එක. කොච්චර මහන්සි වෙලාද කියලා. හරි. ඒක වඩාත් වෙනස් විදිහට හිතන්න වෙනවා. වැඩ කරලා තියනවා කියන්නේ කොහොමද? hard. එහෙනම් hard වලින් විස්තර කරනවා මේ verb එක. වැඩ කරලා තියනවා කියන එක. හරි. මහන්සි වෙලා වැඩ කරලා තියනවා. වැඩ කරලා තියනවා කොහොමද? මහන්සි වෙලා. ඒක හරිනේ. හරි. very එකෙන් විස්තර කරන්නේ very කියන්නේ ක්‍රියා විශේෂණයක්. හැබැයි ඒ ක්‍රියා විශේෂණයෙන් විස්තර කරන්නේ හොඳට අහන් ඉන්න. ඒ ක්‍රියා විශේෂණයෙන් විස්තර කරන්නේ ක්‍රියාපදේ නෙමෙයි මෙන්න මේ adverb එක. එහෙනම් ක්‍රියා විශේෂණයකින් verb එකක් විස්තර කරන්නත් පුළුවන්. adverb එකක් විස්තර කරන්නත් පුළුවන්. ඉතා මහන්සි වෙලා, ගොඩක් මහන්සි වෙලා, කොච්චර දුරට මහන්සි වෙලාද කියලා විස්තර කරනවා. හරි. very එකකින් very කියන adverb එකකින් මේ adverb එක විස්තර කරනවා. හරි. very වලින් hard කියන adverb එක විස්තර කරනවා. කොච්චර මහන්සි වෙලාද කියලා. ගොඩක් මහන්සි වෙලා. හරි. note එක දෙන්න ලබන සතියේ හරි. ඊට පස්සේ බලන්න place the date. ඒ කියන්නේ දිනය තියන්න. දිනය දාන්න කියන එක. place the date directly. කෙලින්ම. හරි. place කියන තියන්න. directly කෙලින්ම තියන්න. හරි. place කියන verb එක විස්තර කරනවා directly කියන adverb එකකින්. කෙලින්ම තියන්න. below the address. ලිපිණයට පහලින්. ලිපිණයට පහලින් කෙලින්ම දිනය දාන්න. අපි එකලානේ. letter ලියද්දි letters ලියද්දි හරි. එහෙනම් place තමයි verb එක. දාන්න place කියන්නේ verb එක. directly තමයි adverb එක. පිටු 47. place තමයි verb එක. directly තමයි adverb එක. හරි. ඊට පස්සේ බලන්න the underlined words.
ඉරි ගහපු වචන in these sentences මෙම වාක්‍යවල ඉරි ගහපු වචන describe විස්තර කරනවා the action ක්‍රියාව විස්තර කරනවා හරි කිසියම් වචනයකින් ක්‍රියාපදයක් විස්තර කරනවා නම් ඒකට කියනවා ක්‍රියා විශේෂණයක් කියලා they are called ඒවට කියනවා adverbs කියලා ක්‍රියා විශේෂණ කියලා හරි මෙතන they කියන්නේ ඒවා හරි මොනවද එහෙනම් ක්‍රියා විශේෂණ කියන්නේ ක්‍රියාපද විස්තර කරන වචන හැබැයි ක්‍රියා විශේෂණ වල තවත් කාර්යයන් දෙකක් තියෙනවා ඒක මම හිතන්නේ grade 9 ටෙක්ස්ට් බුකේ ඒක තියෙනවා ක්‍රියා විශේෂණ වලින් ක්‍රියාපද වගේම ක්‍රියා විශේෂණ වලින් පුළුවන් තවත් ක්‍රියා විශේෂණයක් විස්තර කරන්න. ඒ වගේම නාම විශේෂණයක් විස්තර කරන්නත් පුළුවන්. හරි ඒකට දාලා නෝට් එක මම අපිට සතිය දෙන්නම්. හරි ඊට පස්සේ බලන්න come here come එන්න here මෙතෙන්ට මෙතනට එන්න. හරි. come තමයි verb එක. come තමයි verb එක. here මෙතෙන්ට එන්න. අතට බලද්දි here කියන්නේ adverb එකක්. එන්න ඕන තැන විස්තර කරනවා. place එක විස්තර කරනවා. ඒතර මේක adverb එකක් තමයි. මෙතෙන්ට එන්න. ළඟන එකත් adverb එකක් කියලා place එක විස්තර කරනවා. එන්න ඕන තැන විස්තර කරනවා. ඒකත් ක්‍රියා විශේෂණයක් ඉංග්‍රීසි වලට අනුව. සිංහලට අනුව නම් අපි එහෙම හිතන්නේ නැහැ. ඉංග්‍රීසි වලදී ක්‍රියාව වෙන තැන විස්තර කරනවා නම් ඒකත් adverb එකක්. එන්න කොහෙටද එන්න ඕන? මෙතෙන්ට එන්න. එන්න ඕන තැන විස්තර කරන නිසා here කියන්නේ මෙතෙන්ට කියන්නේ adverb එකක්. හරි කොහොමද එන්න ඕන? immediately. එන්න ඕන ආකාරය විස්තර කරනවා. immediately කියන්නේ ඉතා ඉක්මනින්. දැන් එන්න ඉතා ඉක්මනින්. එන්න ඕන ආකාරය විස්තර කරනවා. ක්‍රියාපදේ විස්තර කරන නිසා ක්‍රියාව සිදු වන ආකාරය විස්තර කරනවා. මේක adverb එකක්. හරි. ඒවට කියන නම් තියෙනවා ඒ ෂෝට් නෝට් එකම ලැබෙසදී දෙන්න. තව මෙහෙමත් එන්න පුළුවන්. quickly ඉක්මනින් එන්න පුළුවන්. ඒකත් adverb එකක්. ඉක්මනින් එන්න ක්‍රියා විශේෂණයක්. එන්න ඕන ආකාරය විස්තර කරනවා. now දැන් එන්න. එහෙනම් මේක adverb එකක්. දැන් එන්න. හැබැයි මේකෙන් විස්තර කරන්නේ time එක. එන්න ඕන වෙලාව විස්තර කරනවා. එන්න දැන් එන්න. now කියන ක්‍රියාව සිදු වන ආකාරය නෙමෙයි එන්න ඕන ආකාරය නෙමෙයි. ඉතා ඉක්මනින් එන්න ඕන ආකාරය විස්තර කරනවා. ඉක්මනින් එන්න ඕන ආකාරය විස්තර කරනවා. හැබැයි දැන් එන්න කියන්නේ එන්න ඕන කාලය විස්තර කරනවා. adverbs of time කියලා දාගන්න. ඒතර මේවා ආකාරය විස්තර කරනවා. ඒක දාගන්න මේකට manner කියලා. ආකාරය කියන්නේ manner. දැන් පොඩ්ඩක් දාගන්න අපේ සති නෝට් එකේ මේක තව පැහැදිලි වෙනවා. හරි. එන්න ඉතා ඉක්මනින් කියන්නේ එන්න ඕන ආකාරය විස්තර කරනවානේ. ආකාරය manner කියන්නේ ඒකයි. ආකාරය විස්තර කරන ක්‍රියා විශේෂණය. ඉක්මනින් එන්න. ඒකත් එන්න ඕන ආකාරය විස්තර කරනවා. දැන් එන්න ඕන කාලය විස්තර කරනවා. ඒ නිසා කාලය හඟවන ක්‍රියා විශේෂණය. මෙතෙන්ට එන්න ඕන තැන හඟවනවා. ස්ථානය හඟවන ක්‍රියා විශේෂණය. හරි මේකත් අපි සාකච්ඡා කරලා නවත්තමු. You did the work. You ඔබ did කළා the work වැඩේ. ඔබ වැඩේ කළා. ඔබ කළා වැඩේ successfully සාර්ථක ලෙස. හරි. did කියන්නේ කළා. මේක තමයි ක්‍රියාපදේ. කොහොමද කළේ? සාර්ථක ලෙස. නම් කළ ආකාරය විස්තර කරන නිසා සාර්ථක ලෙස කියලා කියන්නේ adverbs of manner. ක්‍රියාව සිදු වන ආකාරය විස්තර කරන ක්‍රියා විශේෂණයක්. You did the work well. well කියන්නේ හොඳින්. ඒකත් adverbs of manner ම තමයි. හොඳට වැඩේ කළා. කොහොමද කළේ? හොඳට. හොඳින්. ක්‍රියාව කළ ආකාරය විස්තර කරන නිසා ක්‍රියා විශේෂණයක්. adverbs of manner.
හරි මේ විදිහට ක්‍රියා විශේෂණ කොටස් වලට බෙදෙනවා. ඒකට දාලා ලස්සන ෂෝට් නෝට් එක ලැබෙන සතිය දෙන්නම්. හොඳට පැහැදිලි නේද එතකොට? හරි. activity 8 එක homework දාගන්න. Change these words. Change මාරු කරන්න, වෙනස් කරන්න. These words මේ වචන වෙනස් කරන්න into adverbs. ක්‍රියා විශේෂණ වලට. හරි. මේ දීලා තියෙන මොනවද? ඔක්කොම දීලා තියෙන්නේ නාම විශේෂණ, adjectives. adjectives වලට ඕනම නාම විශේෂණයකට හරි මේ දීලා තියෙන ඕනම නාම විශේෂණ මේ වගුවේ තියෙන ඕනම නාම විශේෂණයකට මම උත්තරේ කිව්වද මන්දා ඒතර උත්තරේ නිකම්ම එනවා මේ දීලා තියෙන ඕනම නාම විශේෂණයක අන්තිමට ly එකතු කළොත් ඒක adverb එකක් වෙනවා ක්‍රියා විශේෂණයක් වෙනවා හරි මේ දීලා තියෙන නාම විශේෂණ හරි නාම විශේෂණ කියන්නේ නාම පද විස්තර කරනවා ඒකට ly දැම්මහම මේක ක්‍රියාපද විස්තර කරන ක්‍රියා විශේෂණ බවට පත් වෙනවා බලමු උදාහරණ දෙකක් තියෙනවා honest honest නෙමෙයි එක silent honest කියන්නේ අවංක හරි මට කියන්න මේකද හරි අවංක පිරිමි ළමෙක් මේකද හරි එකද හරි දෙකද හරි honest boy ද and honest boy one the two ද උත්තරේ එකද හරි දෙකද හරි මේ අමතර දෙයක් ඇහුවේ කො සනිල් help me මලින්ද එකද දෙකද හරි හරි මේ කොහොමද ලියන්නේ honest කියලානේ එච් එක silent O වලින් සද්ද වෙන්නේ. එහෙනම් මේක වැරදි. an honest boy. හරි. honest නේ. vowel sound එකක් එන්නේ. sound එක බලන්න ඕන. sound එක O sound. O sound එන නිසා n තමයි හරි. an honest boy. හරි. මේක දැම්මේ බලන්න. මෙතන honest කියන්නේ මොකද්ද? adjective එකක්. හරි. boy කියන noun එක විස්තර කරනවා. boy කියන නාම පදේ විස්තර කරන නිසා honest කියන්නේ නාම විශේෂණයක්. ඔය විදිහට ගන්න පුළුවන් a happy boy a sad boy ඒවා ඔක්කොම එහෙනම් මොනවද නාම පද විස්තර කරන නිසා නාම විශේෂණ ඒ වගේට ly දාලා ක්‍රියා විශේෂණ හදන්නයි තියෙන්නේ හරි ලේසියිනේ කන්සලෙන් මේකම කරන්න ly දාන්නයි තියෙන එක homework කරන්න ළමසදී උත්තර ඩිස්කස් කරන්න හරි එහෙනම් අද නවත්තමු අයබෝන් බුස්සරණයි ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා 7ට